හරි. එතකොට දැන් අපි සාමාන්‍ය ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන්න යන්නේ නේද? මම පොඩක් මුලින් ඉඳලම කියනවා ඔයගොල්ලෝ දැනගිරත් කමන්න අහන් ඉන්න. මුලින්ම අපි සාමාන්‍ය ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කියලා ගත්තාම කරන්නේ දැනට මාකට් ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ ඇවිල්ලා තියෙනවා. කරන්සිස් තියෙනවා දැන් ක්‍රිප්ටෝ කරන්සි වල ප්‍රොෆිට් කරන විදි ඒ කියන්නේ සල්ලි හොයන විදි දෙකක් තියෙනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලදී. ට්‍රේඩින් වලදීම ක්‍රිප්ටෝ කරන්සි වලදී එකක් තියෙනවා මයිනින් කියලා જાතියක්. දැන් ඒකට ක්‍රිප්ටෝ කරන්සි එකපාර මේ මාකට් එකට එන්නේ නැහැ. අර මයින් කරනවා කියන එකක් විදිහක් තියෙන එක බ්ලොක්චේන් ටෙක්නොලොජියත් එක්ක ඇවිල්ලා ඒක වෙනම කතාවක්. එතකොට ඒ ප්‍රොසෙස් ඒ කරන විදිහ ලංකාවේ ඇත්තටම වැඩි නැහැ, ෆේමස් නැහැ. දැනට තියෙන කරන්සි එක එක්කෙනාට buy sell කරලා exchange කරලා ගන්න profit කරන එක තමයි මේක famous. එතකොට මේ Binance කියන්නේ Binance trading කිව්වහම මේ Binance කියලා ඒක විතරක් නෙමෙයි cryptocurrency trade කරන්න තියෙන්නේ. හරිද? ඒක misunderstand කරගන්න එපා. Binance කියන්නේ එක exchange එකක්. ඒ කියන්නේ අපේ තියෙන සල්ලි දීලා cryptocurrency ගන්න පුළුවන් exchange එකක්. දැන් Binance හැර KuCoin කියලා එකක් තියෙනවා, Huobi කියලා තියෙනවා, BitMax කියලා ඔය වගේ එක එක exchanges ගොඩාක් තියෙනවා. right? මේක තමයි සාමාන්‍ය number 1 platform එක. cryptocurrency buy කරන්න, sell කරන්න ගන්න එක platform එකක් තමයි Binance කියන්නේ. right? එතකොට දැන් මේ tabs තියෙනවා ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් මෙතන. දැන් markets කියන එකට ගියාම ඉස්සෙල්ලා මම කියනවා මෙහෙම අපි සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන දේ තමයි cryptocurrency අරගෙන ඒ කියන්නේ මෙහෙම ගත්තොත් එහෙම වයිට් බෝඩ් එකට යන්නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න. right. මං හිතන ඊයේත් කිව්වා කතා කරා මෙහෙමයි. cryptocurrency කියන්නේ එක එක currencies තියෙනවා. මං ඉස්සරහට එක පෙන්නන්නම්. අපි normally කරන්නේ අපි coins buy කරනවා. අපි කියන්නේ coins buy කරනවා කියලා cryptocurrency වලට කියන්නේ coins buy කරනවා කියලා. එක එක coins මේකේ මං හිතන්නේ 400 ගණක් විතර තියෙනවා. මං දන්නේ නැහැ කොච්චර තියෙනවද කියලා. ඒ තරමට තියෙනවා. එතකොට මේ එක එක prices value වලට තියෙන coins අපි අඩු value එකකදී buy කරනවා. ඒ කියන්නේ market එක පහළයයි කියලා අපි analyze කරන්න දෙයි කියලා ගන්න ඉස්සරහට. එතකොට එහෙම analyze කරලා market එක පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ හරියද? ඒ කියන්නේ price එක දැන් හිතන්නකෝ මේ වෙලාවේ price එක මෙන්න මොකක් හරි coin එකක ඩොලර් 2යි කියලා හිතන්නකෝ. right. ඔන්න මම ඩොලර් 2 දී මම හිතනවා market එකේ value එක ඉහළ යන්න පටන් ගන්නවා. එහෙනම් මම කරන්නේ buy කරනවා මේ coin එකෙන් හිතන්නකෝ 50ක් buy කරනවා. එහෙනම් මට ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. right. ඩොලර් 100ක මම coins ගන්නවා. ඩොලර් 100ක මම coins ගන්නවා. හිතන්නකෝ මේක 4ට ගියා කියලා. right. මේක ඩොලර් 4ට මොහොම ආවා. මාකට් එක 4ට value එක වැඩි වුණා. හිතන්නකෝ සති දෙකකින් හරි සති තුනකින් හරි අපිට මේක හෝල්ඩ් කරලා බලන් ඉන්න පුළුවන්. right. එතකොට දෙගුණයක් වැඩිලා. එහෙනම් මගේ value එක, ඒ කියන්නේ profit එක ඩොලර් 100ක් වෙනවා. right. normally ඕක තමයි වෙන්නේ. එතකොට මේකට අපි කියනවා spot trading කියලා. right. spot trading කියන්නේ හරියට share market වගේම තමයි. අපි shares buy කරලා තියාගෙන ඉන්නවා. ඒව ගත්තට පස්සේ ඒව අපේ. දැන් share market එක මොකද වෙන්නේ? අපි මොකක් හරි company එකක shares ගත්තාම අපි ඒගොල්ලන් shareholders ලා වෙනවනේ company එකේ. අපිට කියන්නේ එතකොට shareholders ලා. ඒව අපේ. අපිට අයිති ඒ shares ටික. right. අපිටත් ඒ company කොටසක් අයිති. ඒ වගේ අපි cryptocurrency buy කරාම spot trading වලදී අපිට ඒ coins ටික අයිති. example එකක් විදිහට කිව්වොත් එහෙම ඔයා හිතන්නකෝ value එක මම කලින් දවසෙත් කිව්වම example එකම ලක්ෂ 2කට පවුමක් ලක්ෂ 2කට තියෙද්දි හිතන්නකෝ මාලයක් හදාගත්තා කියලා. right. ඔය value එක ඉහළ ගියාම ඒක ඔයාට වාසි. පවුමක් දැන් ලක්ෂ 1.5 2.5ක් වුණා කියන එක වාසි. හැබැයි value එක පහළ ගියාම ඔයාට පාඩුයි. ඒ වුණත් ඒක ඔයාගේ. right. ඒක කාගේවත් අතර යන්නේ නැහැ value එක අඩු වුණා කියලා. තේරුණාද? අන්න ඒ වගේ cryptocurrency එකේ value එක පල්ලෙහාට ගියත් මේ spot කියන එකේදී, කියන්නේ coins buy කරලා තියාගන්න එකේදී අපිට කවදා හරි මේ ඩොලර් 2කට හිතන්නකෝ මේක ඔන්න buy කරාට පස්සේ දවස් දෙක තුනක් යනකොට value එක ඩොලර් 1ට බහිනවා කියලා හිතන්නකෝ. right. හැබැයි ඒත් අපිට තව සති දෙක තුනක් ගියත් අවුරුද්දක් ගියත් අවුරුදු දෙක තුනක් ගියත් කවදා හරි value එක වැඩි වුණාට පස්සේ අපිට මේක දීලා sell කරලා profit එක ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේකෙදී safe කියලා කියන්න පුළුවන් ඒ පැත්තෙන්. හරිද? හැබැයි අපි මේ spot trading එකේදී මේක safe කියලා හිතලා අපිට හිතන තැන් වලින් buy කරන්න බෑ. බය කියන්නේ පුළුවන්. ඒ වුණාට එතකොට අපිට profit එකක් නැහැනේ. අපි මේකටත් analyze කරන්න ඕනේ. දැන් මං කිව්වේ සාමාන්‍යයෙන් normally ඔය spot trading එකේදී වෙන වැඩේ. අඩු value එකකදී buy කරනවා. ඊට පස්සේ value එක ඉහළ ගියාම sell කරලා අපි profit එකක් ගන්නවා. තේරුණාද? දැන් අපි මේ බලන්න යන්නේ
මොනවද මේ තියෙන ක්‍රිප්ටෝකරන්සිස් කියලා එහෙම බයි කරන්න තියෙන දැන් මම හිතන්නේ හරි මේ තියෙන්නේ මාකට්ස් කියලා ටැබ් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ තියෙන්නේ දැන් මේ ස්පොට් මාකට් කියලා වල මේ ටැබ් එකේ පේනවා ඇති. එතකොට මේ මෙන්න මේ ස්පොට් මාකට් එක දැන් අපිට ගන්න තියෙන කොයින්ස් තියෙන්නේ. දැන් ඔයාලට පේනද මෙතන කොයින්ස් දෙකක් තියෙනවා. මම කතාවට ඉස්සරහට එන්නම් එහෙම තියෙන්නේ නැහැ කියන එක. දැන් බලන්නකෝ ඊට කලින් මේ ඉස්සරහින් තියෙන කොයින් එක පේන ඩොට් කියලා කොයින් එකක් තියෙනවා, XVS කියලා කොයින් එකක් තියෙනවා, බේක් කියලා කේක් කියලා තියෙනවා, ADA කියලා තියෙනවා, XRP, SOL මේ කොයින්ස් බර ගානක් තියෙන කොයින්ස් ගොඩාක් තියෙනවා. හරි පල්ලෙහාට යන්න යන එක එක කොයින්ස් විශාල ප්‍රමාණයක් අපිට බයි කරන්න පුළුවන්. එක එක වැලියුස් වලට මේ තියෙන අන්න එක වැලියු එක. මේ තියෙන්නේ right මේ ප්‍රයිස් එක. මේ තියෙන ලාස්ට් ප්‍රයිස් එක දැනට මාකට් එක ආපු අන්තිම ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. එක එක ගණන් වලට මේ XRP කියන එක මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ මෙන්න මේ XRP එක ඩොලර් වැලියු එක. XRP එකක් මේ වෙලාවේ ඩොලර් 150ක් වෙනවා. right එතකොට මේ SOL කියන එක කොයින් එකක් ඩොලර් මේ වෙලාවේ 48ක් විතර වෙනවා. තේරුණාද? එන්න එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට අපිට දැන් මෙහෙම දැන් ඔයාලට පේන දැන් මෙතන තව කොයින් එකක් තව එකක් තියෙන BNB කියලා. මේ BNB කියන්නේ කොයින් එකක් තමයි. දැන් ඔයාලට පේනවා මෙතන ./ ඇලිරක් එක තමයි BNB තියෙන්නේ. නේද? දැන් මෙහෙමයි. දැන් මම කිව්වනේ මේක එක්ස්චේන්ජ් එකක් කියලා. නේද? එක්ස්චේන්ජ් එක කියන්නේ හුවමාරුවක්. එහෙනම් අපිට මොනවා හරි තියෙන්න ඕනේ අපිට මෙන්න මේ කොයින් එක සල්ලි වලට ගන්න. එහෙනම් අපි එක්ක ඩොලර් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන ක්‍රිප්ටෝ කරන්සි එකක් තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ BTC මාකට් ඔයගොල්ලෝ බිට්කොයින් එක අඳුරනවානේ. දැන් BTC මාකට් කියන ටැබ් එකට ගියාම මේ ඔක්කොම තියෙන මේ BTC වලින් තියෙන කොයින් තමයි තියෙන්නේ මෙතන. තේරුණාද? අපි මේකට කියනවා කොයින් පෙයා එකක්. එහෙම නැත්නම් යුගලයක්. සිංහලෙන් කියනවනේ යුගලයක්. යුගලයක් කියන එකේ තේරුම මේකයි. හිතන්නකෝ අපි මේ මෙන්න මේ Binance එකට අපි ඉන්වෙස්ට් කරන්න එපා සල්ලි දාන්න එපා අපි මේ ක්‍රිප්ටෝ කරන්සි buy කරන්න. දැන් අපි ක්‍රිප්ටෝ කරන්සි ඩිපොසිට් කරනවා අපේ මේ wallet එකට මම wallet එකට ඉස්සරහට එනවා. කොහොමද ඒව ඩිපොසිට් කරන්නේ withdraw කරන්නේ කියලා කතා කරන්න. හිතන්නකෝ අපි මේ wallet එකට bitcoin වලින් තමයි දැන් දාගත්තේ. right? මොන bitcoin තමයි දැන් ඔයාගේ account එකේ තියෙන්නේ. හරිද? දැන් ඔයාට මෙන්න මේ ETH කියන coin එක ගන්න ඕන නම් right? අපි ඉස්සර XRP එකට යමුකෝ. මේ XRP කියන coin එක දැන් ඔයාට buy කරන්න ඕන නම් දැන් ඔයා ගාව තියෙන BTC නේ. දැන් bitcoin ඔයා ගාව තියෙන්නේ. එහෙනම් ඔයා යන්න ඕනේ මෙන්න මේ XRP BTC කියන coin pair එකට තමයි යන්න ඕනේ. මේ trade කියන tab එකට ගියාම ඔයා මෙන්න මේ trading platform එකට යනවා. මම ඒක ඉස්සරහට එනවා. දැනට මතක තියාගන්න ඕනේ ඔයා ගාව තියෙන්නේ bitcoin නම් ඔයාගේ wallet එකේ. දැන් ඔයාට ඕන නම් මෙන්න මේ XRP කියන coin එක ගන්න. එහෙනම් ඔයාට සිද්ධ වෙන්නේ bitcoin දීලා මේ XRP එක ගන්න වෙන්නේ. නේද? එහෙනම් ඔයා යන්න ඕනේ මෙන්න මේ XRP BTC කියන coin pair එකට. right? එතකොට මේ coin pair එක XRP කියන coin pair එක එක coins එක ඒවෙන් ගන්න පුළුවන්. දැන් BNB එකට ආයෙත් අපි කිව්වොත් තමයි BNB එකනොත් XRP එක තියෙනවා නේද? BNB කියන්නේ මෙතන BNB XRP BNB. ඒ කියන්නේ BNB කියන්නේ Binance coin කියන්නේ Binance එකම හදපු coin එකක්. එතකොට අපි ගාව තියෙන Binance coin එක නම් BNB නම් එහෙනම් අපි මට ගන්න ඕන XRP කියන coin එක. එහෙනම් මම යන්න ඕනේ XRP BNB කියන coin pair එකට. තේරුණාද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ BNB කියන coin pair එක ඒත් එක්කම BTC කියන coin pair එක මේ alt market එකේ alts market කියන්නේ coins ප්‍රමාණය. මේක Tron මේ එක ඒවත් value එක coins තියෙන්නේ. තේරුණාද? ඒකට මම ඉස්සරහට එනවා. right? ඒකට මම ඉස්සරහට එනවා. තප්පරයක් ඉන්නකෝ. මේ 10x කියලා මේ 10x මේවා කියන්නේ margin එක කියන එක. මම මේ margin කියන ඒවා ඉස්සරහට එනවා. right? ඒකට මම ඉස්සරහට එනවා. ඒක ඇත්තටම අපි මුලින් ඉස්සෙල්ලාම අපි බිගිනර් කෙනෙක් විදිහට පටන් ගන්නකොට මේ 10x කියන එක අපිට මේ මෙන්න මේ වර්ගයෙන් අපි ට්‍රේඩ් කරන්න නැහැ. මම ඒක ඉස්සරහට එන්නම්. හරිද? එතකොට දැන් අපි මේ මොන මාකට් එකට ගියත් right old market එකට ගියත් අපිට මේ හැම එක විදිහේ coins XRP වලින් තියෙන දැන් අපිට XRP නම් තියෙන අපේ coin එකේ එහෙනම් මට Tron කියන coin එක ගන්න ඕන මේ TRX කියන Tron කියලා coin එකක්. හරි TRX කියන්නේ short name එක. එතකොට මං ගාව XRP තියෙනවා නම් මට මේ Tron කියන coin එක ගන්න පුළුවන් Tron XRP කියන coin pair එකට ගියාම. තේරුණාද? දැන් මෙහෙම වැඩක් තියෙනවා. ප්‍රශ්නයක් මෙහෙම තියෙන්නේ. මේ හැම coin එකක්ම Bitcoin එකේ ඉඳලා හැම coin එකක්ම
ETA ඔක්කොම වැලියු එක අර මම කලින් කතා කරා වගේ හැමතිස්සෙම ඉහළ පහළ යනවා. තේරුණාද? හැමතිස්සෙම ඉහළ පහළ යන coins තමයි තියෙන්නේ. එතකොට දැන් හිතන්නකො මෙහෙම දෙයක්. දැන් ඔයා ඔන්න account එක හදාගෙන ආයෙත් bitcoin එකට යමුකෝ. account එක හදාගෙන ඔයා deposit කරනවා bitcoin වලින්. අද bitcoin අද ඔන්න අද තමයි ඔයා මේ deposit කරන්නේ. හරිද? ඔයා deposit කරනවා bitcoin වලින් ඩොලර් 100ක bitcoin කියලා හිතන්නකෝ. අද 0.000 ගාණක්. හරිද? ඩොලර් 100ක bitcoin ඔයා මේ ඩෙපොසිට් කරනවා. දැන් ඔයාගේ account එක wallet එකේ bitcoin ඩොලර් 100ට හරියන්නේ නැති. දශම ගාණක්. හරිද? දැන් හිතන්නකෝ ඔයා bitcoin එකක් අද ගත්තේ අද ඩොලර් 50000ට තියෙද්දි තමයි ඔයා අද bitcoin එකක් මේ bitcoin ඩොලර් 100ක bitcoin ගත්තේ. හරිද? ඩොලර් 100ක bitcoin ගත්තා ඔයා ඩොලර් 1 bitcoin එකක් ඩොලර් 1ට තියෙන්නේ. දැන් හිතන්නකෝ මේ ඩොලර් 1ට තියෙන මේ කියන්නේ bitcoin එකක් sorry මට වැරදි මම එක මේ ලියලම් පෙන්නන්න. හරිද? ඔයා අද ගන්නවා BTC එකක් right BTC කියන්නේ bitcoin එක right BTC එකක් ඩොලර් 50000ට තියෙදි තමයි ඔයා ඩොලර් 100ක bitcoin ගන්නෙ. දැන් ඔයාගේ ඔන්න account එකේ ඩොලර් 100ක bitcoin තමයි තියෙන්නේ. හරිද? BTC තියෙනවා right ඔන්න ඔයාගේ account එකේ BTC තියෙනවා. මම හිතන්නේ BTC 0.00 ගානක් තමයි තියෙන මට මතක නැහැ. ඩොලර් 100ට කොච්චරක් BTC එනවද කියලා මම 0.01ක් හරි ඔන්න ඔහයි ගානක් තමයි සෙට් වෙන්නේ. කොයි 0.1 නැත්නම් 1. හරිද? එතකොට මේ අද හරිද දැන් හිතන්නකෝ මේක හෙට වෙනකොට වැලියු එක අඩු වෙනකොට ඩොලර් 10000ට sorry ඩොලර් 40000ට අඩු වෙනවා කියනකොට හෙට වෙනකොට එකපාරට ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා 40000ට හෙට වෙනකොට. හරිද? දැන් එතකොට අර ඔයාගේ ඩොලර් 100ට අදාළ bitcoin එකේ වැලියු එකත් පහළ ගිහිල්ලා. දැන් ඔයාගාව සමහරට ඇත්තටම ඒක එතකොට ඩොලර් වලින් ගත්තොත් එහෙනම් ඩොලර් 90ක් විතර ඇති. හරිද? ඩොලර් 90ක් හරි 80ක් හරි කොහොම හරි ගාණක් ඇති. එතකොට ඔයාට මේක පාඩුවක් නේ. නේද? දැන් ඔයාගේ ඩොලර් ඇත්තටම ඔයාගාව තියෙන ඩොලර් 90යි. හරිද? එතකොට මේකට විසඳුමක් විදිහට මේ ක්‍රිප්ටෝකරන්සි වල තියෙනවා මේ ෆියට් මාකට් කියලා. ඒ කියන්නේ ස්ටේබල් කොයින්ස්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ අපි USDT තියෙනවා BUSD තියෙනවා මේ AUD කියන ඔස්ට්‍රේලියන් ඩොලර් BRL කියන්නේ බ්‍රසීල් වල තියෙන මේ මුදල් ලේඛකේ මේ යුරෝ තියෙනවා පවුන්ඩ් තියෙනවා රෂියන් වල රූබ් එක තියෙනවා මේ තුර්කිය වල තියෙනවා TRY කියන එක ඔය වගේ මේවට කියනවා අපි ස්ටේබල් කොයින් කියලා. ඒ කියන්නේ අර බිට්කොයින් වගේ මේකේ වැලියු එක ඉහළ පහළ යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේවා ස්ටේබල් කොයින්ස්. ඒ කියන්නේ USDT කියන එක තමයි අපි හැමෝම ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් 95%කටත් වඩා මම හිතන්නේ මම දන්න විදිහට USDT වලින් තමයි ට්‍රේඩ් කරන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ අපි USDT දීලා තමයි අපිට ගවන කොයින් එකක් හැමතිස්සෙම ගන්නෙ. මොකද USDT එකක් සමානයි ඩොලර් එකයි. ඩොලර් එකට USDT එකක් සමානයි. තේරෙනවද? BUSD කියන්නේ Binance USD කියන එක. ඒ කියන්නේ ඒකත් ඩොලර් එකට සමානයි. AUD කියන ඔස්ට්‍රේලියානු ඩොලර් එක අපි හැමෝම සාමාන්‍ය ඒ රටේ ඔස්ට්‍රේලියාවේ භාවිත වෙන මුදල් ඒකකයක්. එතකොට සාමාන්‍යයෙන් අපි හැමෝම USDT වලින් තමයි ට්‍රේඩ් කරන්නේ. මොකද USDT කියන ටැබ් එකට සිලෙක්ට් කරාම USDT වලට අදාළ ඔන්න කොයින්ස් පෙයාර්ස් ටික විතර අපිට පෙන්වන්නේ මෙතන. තේරුණාද? එහෙනම් අපි හැමතිස්සෙම අපි ට්‍රේඩ් කරන්නේ නැත්තම් අපේ account එකේ balance එක විතර අපි තියන් ඉන්නේ USDT වලින්. මොකද ඒකේ value එක ඉහළ පහළ යන්නේ නැහැ. අපිට ඕන වෙලාවට USDT දීලා අපිට ඕන coin එකක් අපිට buy කරන්න පුළුවන්. right මම buy කරන විදිහ ඉස්සරහට යනවා. එතකොට මේ තියෙන ඒ විදිහට දැන් USDT වලින් තියෙන ඔක්කොම coin pairs සාමාන්‍යයෙන් මෙතන list කර දැන් Binance කියන exchange එකේ කාලෙන් කාලට එක එක coins list කරනවා. එක අලුතෙන් cryptocurrency ගොඩාක් එනවානේ. එතකොට cryptocurrency වල ඒගොල්ලන් තීරණය කළා අපි මේ exchange එකට මෙන්න මේ cryptocurrency එක දානවා කියලා list කරනවා. හරිද? එතකොට ඒ විදිහට මේ list කරපු coins තමයි මෙතන තියෙන්නේ USDT වලින් අපිට buy කරන්න පුළුවන්. right? විශාල ප්‍රමාණයක් තියෙනවා මෙතන. හරිද? දැන් හරි. ඕගොල්ලන්ට මෙතෙන්ට නම් මේක තේරුණාද කියන එක මොනවා හරි doubt එකක් තියෙනවද? මට clear. හරි. Okay, good. හරි. හරි. හරි අපි දැන් බලමු දැන් කොහොමද අපි USDT ගන්න කියලා. දැන් අපි
අපිට තියෙන්නේ බෑ අපිට කොහෙන්ද ගන්න කියලා. දැන් wallet කියන එකට අපි ගියාම දැන් බලන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන් PayPal එහෙම අහලා ඇති. PayPal වලට අපිට දාගන්න පුළුවන් ඩොලර්ස්. නේද? එතකොට ක්‍රිප්ටෝකරන්සි වල අපි සාමාන්‍යයෙන් ගණදුණු කරන්නේ wallet කියන එකක. කියන්නේ ක්‍රිප්ටෝකරන්සි වලට අදාළ wallet එකක් තියෙනවා. දැන් අපි Binance එකේ register වුණාම මේ wallet එක කියන එක එනවා. කියන්නේ automatically තියෙනවා. එතකොට මේ wallet එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් overview එකට ගියාම අපේ balance එකක් තියෙනවා. මේ balance එක කොච්චරද? අපි ගාව තියෙන coins මොනවද? කියලා අපිට බලා ගන්න පුළුවන්. right? දැන් මේ fiat and spot කියන්නේ අර අපේ spot market එක තියෙනවානේ. අපි එන්නේ ස්පොට් මාකට් එකේ අපි මොන හරි coins දාලා තියෙනවනේ right කියන්නේ මේ තියෙන මේ දැන් හිතන්නකෝ අපි bitcoin මේක අපි deposit කරගෙන තියෙනවා කියලා එහෙනම් අපිට bitcoin වලට අදාළ කොච්චරක් අපේ bitcoins තියෙනවද ඒකට අදාළ value එක කොච්චරද කියලා අපිට මෙතනින් පේනවා තේරෙනවද මේ ETH කියන්නේ ethereum කියන එක ඊට පස්සේ මේ BNB තියෙනවා USD හිතන්නකෝ අපි USDT දාගත්තා කියලා හිතන්නකෝ හරිද ඔන්න USDT දාගත්තොත් එහෙම අර මෙතන USDT ගාන මෙතන පෙන්නනවා කොච්චරක් අපේ USDT තියෙනවද එහෙම කියලා. තේරුණාද? එතකොට දැන් අපි කොහොමද මේකට සල්ලි දාගන්නේ? right? මෙහෙමයි. අපිට direct bank deposit එහෙම කරන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ අපේ card එකකින් එහෙම මේක deposit කරන්න බෑ. හැබැයි මේකෙම තියෙන option එකක් මම ඉස්සරම මේ option එක කියලා ඉන්නා. මේ P2P කියලා option එකක් තියෙනවා. right? P2P කියන්නේ peer to peer කියන එක. මේ P2P කියන option එකට ගියාම තියෙනවා ඒ කියන්නේ ලංකාවේ තව Binance වල ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවනේ right ඒගොල්ලන්ගේ profit තියනවානේ එයාලට පුළුවන් එයාලගේ USDT එහෙම අපිට විකුණන්න තේරුණාද දැන් මේ තියෙන P2P කියන wallet එකට ගියාම P2P කියන account එකේ දැන් අපි ඉන්නේ right මේ ඔක්කොම account මේ futures කියන account එකක් margin කියන තව trading කරන method account එකක් spot කියන තව account එකක් right එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ USDT BTC BUSD එහෙම එක එක coin තියෙනවා. දැන් මේ USDT කියලා තියෙනවානේ. ඉතින් අපිට USDT ගන්න ඕන නම් තව කාගෙන් හරි. right? තව කාගෙන් හරි අපිට USDT ගන්න ඕන නම් හිතන්නකෝ දැන් අපි යනවා මේ buy sell කියලා එකක් තියෙන. දැන් මට USDT buy කරන්නයි ඕනේ. right? USDT මට buy කරන්නයි ඕනේ. දැන් මම buy කියන option එකට ගියාම දැන් මේකේ ඔයාලට පෙන්නනවා දැන් ඉස්සෙල්ලා මෙතන මේ වෙන currency එකකින් පෙන්නන්නේ මම හිතන්නේ. right මේ CNY කියන චයිනා වල එක අපිට පුළුවන් අපේ LKR මෙතන සිලෙක්ට් කරන්න right මෙතනින් LKR සිලෙක්ට් කරන්න පුළුවන් LKR සිලෙක්ට් කරාම ඉන්නවා ලංකාවේ USDT buy කරන sell කරන කට්ටිය ඒ කියන්නේ අපිට විකුණන කට්ටිය ඉන්නවා තේරුණාද අපි buy කරන්න යන්නේ නේද මෙතනින් එයාලා අපිට sell කරනවා අපි buy කරනවා එතකොට මේ වෙලාවේ ලංකාවේ කට්ටිය තමයි මේ ඉන්නේ එතකොට අපිට පුළුවන් මේගොල්ලන්ගෙන් buy කරගන්න අපිට ඕන USDT දැන් මෙතන සාමාන්‍ය මේ වෙලාවේ යන USDT එක එක ගණන් වලට යනවා තේරෙනවද එක්කෙනෙක් විකුණ 217 සාමාන්‍යයෙන් මේ වෙලාවේ යන 217 18 වගේ ගණන් වලට තමයි යන්නේ තේරුණාද එතකොට මේගොල්ලන්ගෙන් අපිට ගන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙමයි ගන්නෙ මේ අපි මෙතන මට මේ buy කරන්න විදිහක් නැහැ මේ පෙන්නනවාට විදිහක් නැහැ මොකද මම මේ verification කළා නැහැ මේ මාර KYC කියන verification මගේ ID verification එක මම දැනට account එකක් තියෙන මේක verify කරන්න වෙන්නේ නැහැ. ඔයා මේක verify කරාම කෙලින්ම මේ පොඩි window එකක් මේ වගේ එනවා. ඒ window එකේ තියෙනවා ඔයාට කොච්චර buy කරන්න ඕනේද? ඒ ගණන් ටික දාලා මේ ඔයාට අර confirm කරන්න තියෙන්නේ. එතකොට එයාට notification එක යනවා. හරිද? ඊට පස්සේ ඔයාට එයා bank details ටිකක් දෙයි එයාගේ. එයාගේ bank details එතන තියෙනවා right confirm කරාට පස්සේ ඔයාලට bank details පෙන්නනවා ඊට පස්සේ ඒ bank එකට ඔයාගේ මේ ඔයා අර හිතන්නකෝ ඩොලර් 100ක USDT තමයි ගන්නෙ ඒ KYC කියන්නේ අපේ මේ ID verification එක හරිද එතකොට මේ දැන් ඔයාට අර පෙන්නනවා මේ කොච්චරක් කියන්නේ මේ කොච්චරක් ඔයාට ගන්න ඕනද කියලා පෙන්නනවා එතන right ඔයා හිතනවා ඔයා ඩොලර් 100ක USDT ගන්නවා හරිද ඩොලර් 100ක ඔයා USDT ගන්නවා නම් ඔයා 100ට අදාළ 217යි කියලා හිතන්න 217ට අදාළ මම හිතන්නේ 21700ක් නේ ඩොලර් 100ක් කියන්නේ 21700ක් ඔයා බැංක් එකට ඩිපොසිට් කරාට පස්සේ එයා ඔයාට
එයාගේ USDT එවනවා. ඇත්තටම මෙහෙමයි. දැන් හිතන්න පුළුවන් එහෙනම් ඇත්තට මේගොල්ලන් දෙයිද නැද්ද කියලා මේක හොරු ඉන්නවාද කියලා දැන් මෙහෙමයි. ඇත්තටම මේ අපිට මේ බලන්න පුළුවන් මෙතන එයාලා කරලා තියෙන ඕඩර්ස් කියන දැන් මෙයා 85යි. මෙයාට ඕඩර්ස් 5ක් දීලා තියෙනවා. ඒක තව 5 දිනක් විතර දීලා තියෙනවා. right? ට්‍රාන්සැක්ෂන් කරලා තියෙනවා. ඒතර මේගොල්ලන් ට්‍රස්ටඩ් අය. දැන් මෙයා 2000 ගානක ඕඩර්ස් දීලා තියෙනවා. තේරුණාද? ඒ වගේ ට්‍රස්ටඩ් අය ඉන්නවා මෙතන. හරිද? අනිත් එක එයා ගාව නැති USDT ප්‍රමාණයක් අපිට මෙතන ඒතර පෙන්වන්නෙත් නැහැ. එයාගේ wallet එකේ තියෙන USDT ගාන තමයි මෙතන පෙන්වන්නේ. තේරුණාද? එහෙම නැතු එයා ගාව USDT නැතුව මෙතන බොරුවට USDT මෙන්න මෙච්චරක් තියෙනවා කියලා අපි පෙන්නේ. දැන් මෙතන මෙයා ගාව පෙන්නනවා USD 227ක්. මෙයා ගාව තියෙන 3625ක් තියෙනවා කියලා මෙයා ගාව පෙන්නනවා. ඒ ටික මෙයා දාලා නෙමෙයි. මෙයා ගාව තියෙන ටික. හරිද? මෙයා ගාව තියෙන ටික තමයි මේ තියෙන්නේ. ඇත්තටම මෙයාගේ account එකේ තියෙන ටික. තේරුණාද? එතකොට මේ වගේ කට්ටියක් දැන් මේ online enterprises කියන එක කෙනා නම් මම දන්න කෙනෙක්. personally දන්න කෙනෙක්. එයා ගාවත් තියෙනවා. හරිද? එතකොට එහෙම අපිට buy කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් හිතන්නකෝ ඔන්න ඔයා ට්‍රේඩ් මේකෙන් buy කරලා දැන් ඔයාගේ wallet එකට දාගෙනවා profit කරා කියලා. හරිද? ඒවා ඔයාට sell කරන්නත් පුළුවන් මෙතන. ඒ කියන්නේ sell කරන කට්ටියක් ඉන්නවා. දැන් මෙතන ගියාම මෙතන select කරාම ගන්න කට්ටියක් ඉන්නවා මෙතන. තේරෙනවද? මේ තියෙන්නේ ගන්න කට්ටිය මේගොල්ලන් එක මේ වෙලාවේ USDT එකක් 215 ගානේ ගන්නවා. මේ පේනවා 216ට ගන්නවා 215ට ගන්නවා එක එක ගණන් වලට ගන්නවා මේගොල්ලන්. තේරුණාද? එතකොට මේ අපිට බයි කරන්න ඒ වෙලාවට සාමාන්‍ය විනාඩි පැය භාගයක් විනාඩි 15ක් එක ඇතුළත අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපිට ගන්න තියෙන ඔප්ෂන් එක තමයි ඒ කියන්නේ cryptocurrency USDT නේ. දැන් USDT බයි කරන්න sell කරන්න තියෙන ඔප්ෂන් එක මේක තමයි. තේරුණාද? ඔයගොල්ලන් තේරෙනවද අපි කොහොමද USDT ගන්න කියලා? ගන්න හරි sell කරන්න කියලා හරි. මොන හරි doubt එකක් තියෙනවද? නැද්ද? හරි. හරි. දැන් හිතන්නකෝ ඔයා මෙතනින් එහෙම නැත්තම් කොහොමත් අර අපි අඳුරන කට්ටියක් තියෙනවා හරිද පිටත් ඉන්නවා දැන් ඒක Telegram groups තියෙනවා දැන් digital access exchange කියලා Telegram group එකක් තියෙනවා කරන search කරන්න පුළුවන් Telegram ඒකේ trusted අය ඉන්නවා පිටත් ඉන්නවා buy sell කරන කට්ටිය USDT අපි දන්න කට්ටියත් personal ඉන්නවා ඉතින් ඕගොල්ලන්ට කොයි වෙලාවක හරි එහෙම USDT ඕන නම් කතා කරන්න එතකොට අපිට පුළුවන් ඒගොල්ලන් set කරලා දෙන්න මේ USDT ගන්න හරිද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් හරි දැන් අපි ඔන්න wallet එකට අපේ USDT දාගත්තා right දැන් දාගන්න මෙහෙමයි දැන් හිතන්නකෝ දැන් මෙතනින් දාගන්න එක ප්‍රශ්නයක් නැහැ මෙතනින් buy කරාට පස්සේ එයාගේ USDT lock වෙනවා එයා ඊට පස්සේ ඒ කියන්නේ buy ඔයා buy order එකක් දුන්නාට පස්සේ එයාගේ USDT lock වෙනවා එයා ඒක release කරන්නේ ඔයා එයාගේ account එකට සල්ලි දැම්මට පස්සේ හරිද ඒක කෙලින්ම එනවා මේ ඔයාගේ account එකට කෙලින්ම එනවා මුකුත් දෙන්න අවශ්‍ය නැහැ දැන් හිතන්නකෝ ඔයා පිටින් දෙනවා කියලා පිටින් ඒ කියන්නේ පිටින් ඔයා ගන්න හරිද පිටින් දැන් ගන්න පුළුවන් options දෙකක් තියෙනවා එකක් තමයි ඔයාට පුළුවන් ඔයාගේ Binance email එක එයාට දුන්නාම එයා ඔයාගේ P2P wallet එකට එවනවා හරිද P2P wallet එකට එයා එවනවා ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාගේ value එක පෙන්නනවා ඔයාගේ දැන් wallet එකේ තියෙන ගාණ පෙන්නයි හරිද එතකොට තියෙන්නේ දැන් ඔයාගේ USDT එළවෙනෙන් USDT එවපු ගාණ මෙන්න මෙතන පෙන්නනවා හරිද P2P wallet එකේ එතකොට ඔයාට ට්‍රේඩ් කරන්න නම් ඉස්සෙල්ලාම කරන්න වෙනවා අනිවාර්යෙන් ඔයාගේ මේ ස්පොට් කියන මේ P2P එකෙන් ස්පොට් කියන wallet එකට ඇඩ් මේ account එකට transfer කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් මේ USDT මෙන්න මෙතන transfer කරන්න මෙන්න මෙහෙම ක්ලික් කරලා from P2P wallet to spot wallet කියන එක transfer කරන්න පුළුවන්. right? ඒත් එකම තව දෙයක් ඔයාට කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයා ස්පොට් එකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා දැන් තියෙන්නේ. හරිද? ඒත් එක්කම ඔයාට ඕනේ ඔයාගේ දැන් සල්ලි තව කාට හරි යවලා ඔයාගේ බැංක් එකට සල්ලි ගන්න කියලා. දැන් ඔයාට පුළුවන් මේක මෙන්න මේ දෙපැත්ත මාරු කළාම මේ ස්පොට් wallet එකේ ඉඳලා P2P wallet එකට ඔයාටගේ profit එක මෙන්න මෙතනට දාගන්න. ඔයාට කැමති USDT එකක් මෙතන දාලා මෙතන confirm කරන්න පුළුවන්. right? එතකොට ඔයාගේ මෙන්න මෙතන පෙන්නයි මෙන්න මෙතන මේ available amount කියලා ඔයාගේ spot wallet එකේ තියෙන amount එක මෙතන පෙන්නයි. ඒකෙන් ඔයාට කැමති ගාණක් මෙතන දාලා confirm කරාම ඔයාගේ P2P wallet එකට වැටෙනවා. USDT ටික. දැන් ඔයාට පුළුවන් ඒක send කරන්න මෙන්න මෙතනින්. දැන් මට send කියන බටන් එක පෙන්නන දැන් මම phone verification මුකුත් මම මේ අලුත් account එක කරලා නැති නිසා මෙතනින් පෙන්නනවා ඔයාගේ ඒ window එකක් එනවා ඒකේ තියෙන්නේ ඔයාගේ email එක දෙන්න තියෙන්නේ. අදාළ කෙනාගේ දැන් හිතන්නකෝ ඔයා මට එවනවා කියලා.
right එතකොට මම ඔයාට මගේ ඊමේල් එක දෙනවා එතකොට මෙන්න මේ වින්ඩෝ එකේ ඔයාගේ ඒ ඊමේල් එක මෙතන දීලා අදාළ ගාණ දෙන්න තියෙන්නේ එතකොට කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඒවා මේක වෙරිෆයි කරලා තියෙන ෆෝන් එකට ඒ කෝඩ් එක දුන්නාම ඔයාගේ මේ P2P wallet එකේ මගේ P2P wallet එකට එනවා ඒ ඊමේල් එක දීලා හරිද ඒක දීලා අපිට කිසිම ෆී එකක් කැපෙන්නේ නැහැ දැන් කොහොමත් යන විදිහ එහෙමයි හරිද තව විදිහක් තියෙනවා මේ අර USDT දැන් සාමාන්‍ය ක්‍රිප්ටෝකරන්සි තව කෙනෙක්ට සෙන්ඩ් කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය හිතන්නකෝ PayPal එකකින් තව PayPal එකකට යන ඊමේල් ඇඩ්‍රස් එක ගන්න ඒකට අදාළ account එකේ තේරුණාද එතකොට ක්‍රිප්ටෝකරන්සි යවන්නේ ඒකට වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා දැන් මෙහෙමයි දැන් හිතන්නකෝ කලින් දැන් ලඟක් වෙනකම් මෙහෙමයි යවුවේ දැන් ෆියට් and ස්පොට් එකට ගියාම right fiat and අපි ස්පොට් එකට යනකො මෙන්න මේ account එකට ගියාම මේ USDT කියන coin එකට අදාළව address එකක් තියෙනවා. address ගණනාවක් තියෙනවා. ඒක මෙහෙමයි. හරිද? දැන් මේ address එක අපි හොයාගන්න මෙහෙමයි. දැන් මේ deposit කියලා දැන් ඔයාට ඕනේ ඔයාගේ account එකට USDT දාගන්න. හරිද? දැන් USDT දාගන්නයි ඕනේ ඔයාලට. දැන් මම මේ අනිත් option එකයි මම මේ කියන්නේ. අර ඊමේල් එකෙන් යවලත් එහෙම කරන්න පුළුවන් අර P2P එකට දාලා ඒක තමයි දැන් ලේසිම විදිහ. හරිද? තව එකක් තියෙනවා මේ ඩිපොසිට් කියන එකට ගියාම අපිට මේ ක්‍රිප්ටෝ කියන්නේ ක්‍රිප්ටෝ කියලා අපි ක්‍රිප්ටෝ එකට ගිහිල්ලා දැන් බිට්කොයින් වලින් අපිට අරගන්න නම් මේ බිට්කොයින් එකට අදාළ ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. ඒක බිට්කොයින් එකට අදාළ ඇඩ්‍රස් එක. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් එක අර දැන් ඔයාට බිට්කොයින් එවන කෙනාට දුන්නාම එයාගේ බිට්කොයින් account එකෙන් ඔයාට බිට්කොයින් එයාගේ හිතන්නකෝ wallet එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් තව Binance එකක් තියෙනවා නම් ඒකෙන් මේ ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ යවන්න පුළුවන්. මේ තියෙන එක මේ ක්‍රිප්ටෝකරන්සි ඒ කියන්නේ බිට්කොයින් එකට දාලා ටෝකන්ස් එක නෙට්වර්ක්ස් තියෙන. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මේ BEP2 කියන මේ ඇඩ්‍රස් එක දුන්නා කියලා. එහෙනම් එයා ඔයාට එවන්නත් ඕනේ BEP2 කියන ඇඩ්‍රස් මේ නෙට්වර්ක් එකක තමයි. තේරුණාද? එහෙම නැතුව එයා වෙන එකකින් යවන්න හැදුවොත් එහෙම ඔයාට එයාට දෙන්නටම සල්ලි ටික නැති වෙනවා. හරිද? ඒක නිසා සාමාන්‍ය මේ BTC කියන ඇඩ්‍රස් එකෙන් තමයි යවන්නේ. එතකොට අපිට දැන් USDT ගන්න ඕන කියලා හිතන්නකෝ. එහෙනම් ඔයාට තියෙන්නේ මෙතන USDT සිලෙක්ට් කරලා සාමාන්‍යයෙන් Binance account එකක් න ะ. තේරුණාද? Binance account එකකින් තව Binance account එකකට USD මේ විදිහට ඇඩ්‍රස් එකකින් යවනකොට TRC20 කියන ඇඩ්‍රස් එක තමයි දෙන්නේ අපි. තේරුණාද? එතකොට මේ TRC20 කියන ඇඩ්‍රස් එක අපි දුන්නාට පස්සේ හරිද? කොපි කරලා මෙතනින් එයාට දුන්නාට පස්සේ එයා ඔයාගේ මෙන්න මේ ඔයාගේ ස්පොට් wallet එකට කෙලින්ම යනවා. දැන් එතකොට මේක දුන්නාට පස්සේ කෙලින්ම ඔයාගේ ස්පොට් wallet එකට තමයි එන්නේ P2P wallet එකට නෙමෙයි. හරිද? දැන් හිතන්නකෝ ඔයා මේ විදිහට මේ තව කාට හරි යවන්න ඕනේ කියලා ඔයාගේ USD දැන් ඔයාට යවන්න නැහැ. එහෙනම් ඔයාට තියෙන මේ withdraw එකට ගිහිල්ලා මට පෙන්නයි දන්නෙත් නැහැ ඒක මේ verify කරලා නැති නිසා. withdraw එකට ගියාම ක්‍රිප්ටෝ එක සිලෙක්ට් කරලා දැන් අපි USDT කියන්නේ ක්‍රිප්ටෝ එකක්. හරිද? දැන් අපි select coin USDT select කරලා මට මේක පෙන්නන්නේ නැහැ මේ මොකද මේ verify කරලා නැති නිසා. එතකොට withdraw එකත් මේ withdraw එක select කරාම එතන window එකක් එනවා අර කලින් කිව්වා කලින් මම පෙන්නුවේ අර අපේ USDT address එක මෙන්න මෙතනද මෙතනනේ ඔව් මෙතන මේ තියෙන්නේ දැන් පොඩ අලුත් වෙලා එතකොට address එක දෙන්න තමයි තියෙන්නේ right මෙන්න මෙතන USDT address එක දෙන්නයි තියෙන්නේ හරිද ඊට පස්සේ ඒ address එක දුන්නාම අර මං කිව්ව TRC20 network එක auto select වෙනවා එහෙනම් select වුනේ නැත්තම් එයාගෙන් එයා එවපු address එකට network එක select කරලා මෙන්න මෙතනින් අපිට drop down menu එකෙන් select කරන්න පුළුවන් තේරුණාද ඒක තමයි normally වෙන්නේ හරිද right එතකොට එහෙම තමයි සාමාන්‍ය අපි cryptocurrency තව කෙනෙක්ට යවනවා නම් මේ විදිහට address එක හරහා යවනවා නම් ඒක කරන්නේ එහෙම නැත්නම් දැන් සාමාන්‍යයෙන් normally ගොඩාක් ලේසි email එක දීලා අර P2P wallet එකට අපිට ඕන ටික දාගෙන ඒකේ email එකෙන් යාගේ Binance account එකට යවන්න එක හරිද හරි ඕගොල්ලන්ට මෙතෙන්ට එනකන් මේ තේරුණාද කොහොමද මේක deposit කරන්නේ ඊට පස්සේ සල්ලි යවන්න ඕන යවන්නේ කියලා ඔයාලට තේරුණාද මොනවා doubt එකක් තියෙනවද clear එක හරි
හරි. හරි. දැන් හිතන්නකෝ ඔන්න ඔයාගේ wallet එකට සල්ලි දාගත්තා. නේද? හිතන්නකෝ සල්ලි ඔයාගේ wallet එකට දාගත්ත කියලා. හරිද? දැන් ඔන්න ඔයාගේ wallet එකේ USDT තියෙනවා. දැන් ඔන්න අපි trade කරන්න යන්නේ. හරි. ඒ කියන්නේ අපි ගාව USDT තියෙද්දි අපි කොහොමද මේ ගන්න කියලා අපි බලමු. ඒ කියන්නේ trade coins buy කරන්න කියලා බලමු. ඒ කියන්නේ දැන් spot market එක අපි trade කරන්නේ කොහොමද කියලා බලමු. තේරෙනවද? spot market එක අපි සාමාන්‍යයෙන් trade කරන්නේ කොහොමද කියලා බලමු. දැන් USDT දැන් ඔයාගේ account balance එක මේක තියෙනවා. හරිද? එතකොට දැන් මං කියවනේ අර මෙන්න මේ trading platforms මේ trade කියන tab එකට ගියාම ගිහිල්ලා මේ classic කියන්නේ සාමාන්‍ය simple platform එකේ advanced එකත් එහෙම වෙනසක් නැහැ. spot market එකේ අපි classic කියන එකට තමයි යන්නේ සාමාන්‍යයෙන් trade කරන්න ඕන. හරිද? එතකොට classic එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ trading platform එක කියන්නේ මොකක්ද කියන එක. කියන්නේ ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් දැන් මේ BTC USDT කියන එක select වෙලා තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ BTC US අපිට USDT දෙනවා දැන් Bitcoin ගන්න ඕන මෙන්න මේ coin pair එක තමයි select වෙන්නේ. එතකොට මේ ඒකට අදාළ chart එක තමයි මේ තියෙන්නේ. right? ඒකට අදාළ chart එක තියෙන්නේ. මේ තියෙන්නේ මේ Bitcoin වලට දාලා chart එක. දැන් මේ වෙලාවේ market එක run price එක මේ 44000 ගානක් තමයි price එක මේ පෙන්නන්නේ. තේරුණාද? 44000 ගානක price එකක් පෙන්නන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා අර USDT වල තියෙන ඔක්කොම coin pairs. දැන් පේනවා මෙතන USDT තමයි select වෙලා තියෙන්නේ. තේරුණාද? දැන් මෙතන USDT select වෙලා තියෙන. එතකොට USDT වල තියෙන coin pairs තියෙනවා මෙතන. අපිට මෙතනින් search කරලා ගන්න පුළුවන්. දැන් අපි අර කලින් කතා කරපු XRP කියන coin එක ගමුකෝ. XRP USDT. හරිද? මෙන්න මෙතනින් අපි select කරලා ගන්න පුළුවන් ඒ coin එක. එතකොට අපිට පෙන්නන්නේ මේ USDT වලට මේක XRP USDT chart එක තමයි පෙන්නන්නේ. දැන් මේ chart එකේ ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ price එකක් තියෙනවා මේ එක XRP එක coin එකක price එක තමයි මේ market එකේ පෙන්නන්නේ. එක coin එකක price එක. හරිද? එතකොට මේ spot කියලා එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් අපි trade කරන්නේ spot කියන එකේ. තේරුණාද? අපි සාමාන්‍යයෙන් trade කරන්නේ spot කියන එකේ. spot කියන්නේ අර share market එකේ coins අපි buy කරන එක. ඒකට මේ ඔයාලට පේනවා cross කියලා එකක් තියෙනවා. 10x කියලා එකක් 3x කියලා එකක් තියෙනවා isolated. හරිද? අපි මේවයි සාමාන්‍යයෙන් trade කරන්නේ නැහැ. හරිද? මේවයින් trade කරන්නේ නැහැ. මේකෙන් මොකක්ද වෙන්නේ කියලා මම අන්තිමට පැහැදිලි කරනවා. normally අපි පටන් ගන්නකොට beginner කෙනෙක් විදිහට පටන් ගන්නකොට spot එකේ trade කරනවා. ඒත් එක්කම තව එකක් තියෙනවා අපිට මේ futures market කියලා ඒකේ trade කරපලා ඒකත් මම ඉස්සරහට ඊළඟ section එකේදී කතා කරනවා. ඒ දෙකේ තමයි අපි සාමාන්‍යයෙන් normally trade කරන්නේ. cross එකයි isolated එකයි අපි සාමාන්‍යයෙන් trade කරන්නේ නැහැ spot market එකේ. තේරුණාද? දැන් හරි. මේ පැත්තෙන් තියෙනවා තව එකක් උඩට පෙන්නන මෙන්න මෙතන මේකට අපි කියනවා order book එක කියලා. ඒ කියන්නේ මේ පෙන්නන්නේ මේ වෙලාවේ buy sell කරන කට්ටිය. ඒ කියන්නේ මේ රතු පාටි පෙන්නන්නේ sell කරන කට්ටිය. මේ පැත්තෙන් පෙන්නන්නේ buy කරන කට්ටිය. තේරුණාද? buy කරන කට්ටිය තමයි මේ පැත්තේ පෙන්නන්නේ. මේ පැත්තේ පෙන්නන්නේ රතු පාටි පෙන්නන්නේ sell කරන කට්ටිය. ඒ කියන්නේ කවුරු හරි මෙතන sell එකක් දැම්මහම sell කරාට පස්සේ ඒ sell කරපු order එක හිතන්නකො මෙතන XRP 1000ක් sell කරා කියලා. තේරුණාද? දැන් මේ පේනවනේ මේ මෙතන මේ amount එක මේ පෙන්නන්නේ amount එක මේ මෙතන පෙන්නන්නේ මෙයා මෙන්න මේ ඔන්න මෙතන 21000 ගමන් 300 ගානක් XRP මෙතන sell කරනවා. දැන් මෙතන 6000 ගානක් XRP sell ආවා. ඒක දාපු ගමන් මෙතනින් කවුරු හරි buy කරනවා. තේරුණාද? මෙතනින් කවුරු හරි buy කරනවා. ඒක තමයි ඔය වෙන්නේ. දැන් පේනවද මේ මේ 3000 ගණක් ආවේ 3000 ගණන් 500ක් ගත්තා. right ඔන්න 8000 ගණක් sell කරා මේ. එන්න එහෙම යනවා. දැන් මේක පේන්නේ නැහැ ටක් ගාලා. අපිත් ඕඩර් එකක් දාපු ගමන් හරිද? අපිත් ඕඩර් එකක් දාපු ගමන් මෙතෙන්ට එක වැටෙනවා. දැන් අපි මේ cryptocurrency buy කරනවා කියලා හරිද? buy කරපු ගමන් මෙතෙන්ට එක වැටෙනවා. හැබැයි ඉතින් හරියට පේන්නේ නැහැ මොකද ඒ වෙලාවේ එකම වෙලාව ගොඩාක් කට්ටිය buy sell කරනවානේ. ඒකයි. හරිද? එතකොට දැන් අපිට මේ cryptocurrency buy කරන්න පුළුවන් buy කරන්නයි sell කරන්නයි පුළුවන් එක එක options තියෙනවා. හරිද? එක එක options තියෙනවා buy කරන්නයි sell කරන්නයි පුළුවන්. දැන් අපි මෙහෙම එකක් බලමුකෝ. දැන් ඉස්සෙල්ලා අපි බලමු limit කියන එකේදී කොහොමද අපි cryptocurrency buy කරන්න කියලා. තේරුණාද? limit කියන එකේදී කොහොමද cryptocurrency buy කරන්න කියලා. මේකේදී අපි buy කරන්නේ market කියන එකේදී. sorry limit නෙමෙයි market. හරිද? market කියන එක කියන්නේ මේ වෙලාවේ පවතින මිලට. ඒ කියන්නේ මේ දැන් ඔයාලට පේනවා මෙතන 1.47 කියන එක පේනවානේ නේද? 1.7 ඩොලර් එකක් 1.47 හරියට මෙන්න මේ වෙලාවේදී මේ මොහොතේම ඔයාලට buy කරන්න ඕන නම්
cryptocurrency අපිට තියෙන්නේ මේ market කියන එක select කරලා එතකොට price එක auto මෙතන market කියන එක select කරලා තිනවා automatically මොකද අපි market price එක තමයි දැන් අපි buy කරන්න යන්නේ market price එකට. එතකොට මේ total කියන්නේ අපි කොච්චර USDT ප්‍රමාණික cryptocurrency buy කරනවද? XRP buy කරනවද? හරිද? හිතන්නකෝ මම USDT 100ක cryptocurrency buy කරන්න යන්නේ. හරිද? දැන් මෙතන ඔයාලට පේනවා මේ drag menu එකක් පේනවා. දැන් මෙහෙමයි. මේක ඇවිල්ලා දැන් හිතන්නකෝ මෙන්න මෙතන අපි 100 ඩොලර් 100ක දාලා තියෙන ඩොලර් 100ක් අපි USDT තියෙනවා නම් හරිද? මම USDT 100ම cryptocurrency buy කරනවා නම් එහෙනම් මෙතන 100%ම select වෙනවා. හරිද? මම USDT 50ක නම් බන්නේ මෙතන 150 මෙන්න මෙහෙම select වෙනවා. අපේ ගන්න coins ප්‍රමාණය තමයි මෙතන පෙන්නන්නේ. 100% විදිහට අපිට ගන්නත් පුළුවන්. drag කරලා ගන්නත් පුළුවන්. හරිද? දැන් එතකොට මම USDT 100ක දැන් මට මෙතන wallet එකේ නැහැ නේ. ඒකයි මේ මෙහෙම පෙන්නන්නේ. රතු පාරින් පෙන්නන්නේ නැහැ කියලා amount එක. USDT 100ක මම cryptocurrency buy කරන්න යන්නේ මේ වෙලාවේ පවතින මිලට. right? එතකොට මේ USDT 100ට මේ වෙලාවේ පවතින මිලට මට කොච්චරක් මේ XRP ගන්න පුළුවන්ද කියලා මේ මෙතන total එක නෙමෙයි amount එක select කරලා ගන්න බලන්න පුළුවන්. right? දැන් මේ වෙලාවේ පවතින මිලට ඒ කියන්නේ මෙන්න මේ 1.47ට මට ඩොලර් 100කට cryptocurrency 67ක් විතර ගන්න පුළුවන්. කියන්නේ XRP coins 67ක් විතර ගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. හරිද? ඒක කරලා ඒක කියන්නේ අපිට ඕන amount එක දීලා එහෙම නැත්නම් අපිට USDT ගන්න වැඩක් නැහැ. මට ඕනේ XRP 500ක් ගන්න. coin 500ක් මට ගන්න මට ගන්න වැඩක් නැහැ. එහෙමත් මට select කරලා ගන්න පුළුවන්. එතකොට මට පුළුවන් මේ 500ට අදාළ total එක මට මෙතනින් ගන්න ඩොලර් 733ක් යනවා මේ වෙලාවේ coin 500ක් ගන්න. කොහොම දීලා මට මෙතන buy කරන්නයි තියෙන්නේ. buy කියන option එක select කරන්නයි තියෙන්නේ. තේරෙනවද? මේක select කරපු ගමන් හරිද? ඔයාගේ coins ටික ඔයාට අයිති වෙනවා. කියන්නේ ඔයාට buy වෙනවා. හරිද? buy වෙලා US දැන් ඔයාගේ USDT හිතන්නකෝ මෙතන 600ක් තිබ්බා කියලා. දැන් coin sorry 800ක් තිබ්බා කියලා. හිතන්නකෝ. ඩොලර් USDT 800ක් තිබ්බනම් ඔයා 733ක buy කරලායි තියෙන්නේ. එතකොට අර 800න් 733 අඩු වෙලා මෙතන පෙන්නයි 70 ගාණක් පෙන්නයි. නේද? 70 ගාණක් නේද? 67ක්ද මොකද? හරි. ওই ගාණ පෙන්නයි. right? එතකොට ඔයාගේ XRP ටික තියෙනවා දැන් buy කරපු XRP ටික අන්න ඒ ටික ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ අපේ wallet එකේ fiat and spot එකට ගියාම ඔයා buy කරපු coins ටික උඩට වැටෙනවා. උඩට එනවා. තේරුණාද? right? මෙන්න මෙතන ඔයාගේ coins XRP coins ටික මෙතන පෙන්නයි. right? දැන් මෙතන උඩට ඇවිල්ලා පෙන්නයි ඔයා ගත්ත XRP coins ටික. සාමාන්‍යයෙන් ඕක තමයි වෙන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ඔන්න ඔයා ගාව XRP තියෙනවා. right? දැන් ඔයා ගාව XRP තියෙනවා. ඔයාට දැන් ඔයා මෙන්න මේ price එකට අරන් තියෙන්නේ. දැන් හරිද? ඔන්න ඔය හරි කියාරේ මේ price එකට අරන් තියෙන්නේ. දැන් ඔයාට ඕන විකුණන්න. දැන් ඇහුවොත් කමන්න මයික් එක ඔන් කරලා අහනවා කැමතිද? ඒක දැන් කලින් කිව්වනේ අපි මේ සල්ලි ගන්නේ මුලින්ම P2P එකට දාගන්න කියලා. ඔව්. ඒතකොට P2P එකකින් ස්පොට් එකට දානකොට ගාණක් කැපෙනවද නැත්නම් නෑ මේක අතර මේ accounts අතර කැප් මේ දැම්ම කියලා කැපේ මේ ගාණ කැපෙන්නේ නෑ. ඒතකොට අපි මේ දැන් අපේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා බෑ කාඩ් වලින් දාන්න බෑ. දැමුත් දාන්න දෙන්නේ නැද්ද? නෑ එහෙම දාන්න දෙන්නේ නැහැ. හරි. අර අපිට තියෙන third party option එකම තමයි. හරිද? හරි. එතකොට දැන් ඔයාට ඕනේ මේක sell කරන්න. හරිද? ඔයාට ඕනේ sell කරන්න. දැන් ඔයාගොල්ලෝ හිතන්නකෝ sell කරන්න නම් අනිවාර්යෙන් ඔයාගොල්ලෝ cryptocurrency තියෙන්න ඕනේ. හරිද? දැන් හිතන්නකෝ ඔයාගාව cryptocurrency තියෙනවා කියලා. දැන් ඔන්න මේ wallet එක වගේ XRP තියෙනවා. දැන් ඔන්න ඔයා ගත්ත amount එකට වඩා හිතන්නකෝ value එකත් ඉහළ ගිහිල්ලා කියලා. හරිද? එතකොට ඔයාට පුළුවන් මෙතනදී දැන් හිතන්නකෝ දැන් මේ වෙලාවේ පවතින මිලටම තමයි ඔයාට sell කරන්නත් ඕන. right? පරක් වෙලා sell කරන්න ඕනේ නැහැ. ඔයාට මේ වෙලාවේ පවතින මිලටම තමයි sell කරන්න ඕනේ. එහෙනම් ඔයාට තියෙන්නේ මේ market කියන එක select කරලා ඔක්කොම USD අපිට USDT කීයක්ද අපිට ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේක. හරිද? අපේ ගාව තියෙන XRP 500න් 250ක් නම් 150 select කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන 100% දාලා 100%ම දාලා අපිට තියෙන ඔක්කොම XRP ටික මෙතන sell කරගන්න. තේරුණාද? ඊට පස්සේ මේක sell කරපු ගමන් right කෙලින්ම වෙන්නේ ඔයාගේ wallet එකෙන්
XRP ටික අඩු වෙලා ඔයාගේ USDT බැලන්ස් එකට XRP තිබ්බ XRP වල ඒ වෙලාවේ පවතින මිලට වැලියු එක එකතු වෙනවා මෙතන. දැන් හිතන්නකෝ ඔයා හිතන්නකෝ දැන් ඔයා ගත්ත වැලියු එකට වඩා උඩු වැඩි වැලියු එකකට නම් ඔයා XRP ටික විකුණුවා ඒක ඔයාට ප්‍රොෆිට් එකකුත් තියනවානේ. ඒ ප්‍රොෆිට් එකත් එක්ක ඔයාගේ වොලට් එකේ USDT බැලන්ස් වලට එකතු වෙනවා. දැන් මෙතනදි මේ වෙන්නේ XRP විකුණලා USDT කරගන්නවා කියන එක. දැන් ඔයා ඉන්නේ මොකේද? මොන කොයින් පෑක් එකේද ඉන්නේ? XRP USDT කියන කොයින් පෑක් එකේ ඉන්නේ. එතකොට ඔයා සෙල් කරනවා නම් වෙන්නේ XRP සෙල් කරලා USDT කරගන්නවා. ඔයා බයි කරනවා නම් වෙන්නේ USDT දීලා XRP ගන්නවා. ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. තේරුණාද? මම මේ chart එකේ තියෙන බාස් මොනවද කියලා කියන්න දන්න කට්ටිය ඉන්නවා ඇතිනේ. right? ඒ මොනවද මේ බාස් මොනවද කියලා මම ඉස්සරහට කතා කරනවා. අපි ඇනලයිස් part එක ඊළඟට එනකොට. right? එතකොට ඕක තමයි සාමාන්‍යයෙන් මාකට් ඕඩර් එකේ දෙන. ඒ කියන්නේ මාකට් ඕඩර් එක කියන්නේ අපේ පවතින මිලට බයි කරනවා කියන එක. right? පවතින මිලට බයි කරනවා. හරිද? එතකොට තව එකක් තියෙනවා ලිමිට් කියලා ඔප්ෂන් එකක්. දැන් මේ ක්‍රිප්ටෝකරන්සි බයි කරන්න දෙන එක එක ඔප්ෂන්ස් තියෙන මේ. හරිද? ලිමිට් කියන්නේ දැන් හිතන්නකො මෙහෙම ඔයා මම මේකට යන්නම් එතකොට මට ලේසි මේක. හරි. හිතන්නකො දැන් ඔයා දැන් ඇනලයිස් කරන්න දන්නවා. හරි ඇනලයිස් කරන්න දන්න ඔයා දන්නවා මාකට් එක මේ එකයි මෙන්න මේ 1.35 කියන එක ඒරියා එකට ආවම මෙන්න මේ 1.35 කියන ඒරියා එකට ආවම මාකට් එක අප්පෙයි ආයෙත් උඩ යන පටන් ගනි. දැන් ඔයා ඇනලයිසිස් වලින් දන්නවා. එහෙනම් හැබැයි ඔයාලට මේක බලන් ඉන්නත් බෑ. හැමතිස්සෙම chart එක දිහා බලන් නැද්ද? ඔයාලට වැඩ තියෙනවා, ගෙවල් වල වැඩ තියෙනවා, ජොබ් එකට යන්න තියෙනවා. එක්ක සමහර රෑ වෙන්න පුළුවන්. ඔයා නිදි අතර මාකට් එක මෙතෙන්ට එන්න පුළුවන්. හරි අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට මාකට් එක ආවහම ඔටෝමැටිකලි බයි වෙන්න කියලා ඕඩර් එකක් දීලා කමාන්ඩ් එකක් දීලා මේ තියන්න. මේකට අපි කියනවා ලිමිට් ට්‍රේඩින් ලිමිට් එකක් කියලා. ලිමිට් ඕඩර් එකක්. හරිද? ලිමිට් ඕඩර් එකෙන් වෙන්නේ මට ඕන ප්‍රයිස් එක දානවා. දැන් බයි කරන්න යන්න. හරිද? දැන් ක්‍රිප්ටෝකරන්සි මම බයි කරන්න යන්නේ. එහෙනම් මට ඕනේ 1.35 කියන ඒරියා එකට ආවම ඒ කියන්නේ ක්‍රිප්ටෝ XRP එකක් 1.35 වෙනකොට මට බයි කරන්න වෙන මට මගේ ප්‍රයිස් එක දානවා 1.35ට. right? එතකොට 1.35 amount එකට මේ ප්‍රයිස් එකට මට ගන්න ඕනේ XRP 100ක්. තේරෙනවද? XRP 100ට මෙන්න මේ value එකට XRP 100ට total එක මට USDT කොච්චරක් යනවද කියලා මෙතනින් පෙන්නනවා. 135ක් මට යනවා. right? මට 135ක් යනවා total value එක මෙන්න මේ price එකට ගන්න. right? ඒක දීලා මට තියෙන්නේ buy කරන්න. බයි කරපු ගමන් ඔයාගේ වොලට් එකට කලින් වගේ XRP වැටෙන්නේ නැහැ. මොකද මේ ප්‍රයිස් එකට මාකට් එක ඇවිල්ලා නැහැනේ. හැබැයි ඔයාගේ USDT බැලන්ස් එකෙන් මේ 135 අඩු වෙනවා. අඩු වෙලා මොකද අඩු වෙන්නේ? ඔයා ඕඩර් එකක් දාපු ගමන් ඒක මෙන්න මෙතෙන්ට වැටෙනවා. හරිද? ඔයා ඔන්න බයි ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ. කවුරු හරි ඒ වැලියු එකට සෙල් කරොත් ඔයාට ඒක විකිරලා යනවා. ඔයාට ගන්න පුළුවන්. සෙල් එතක මේ එන්නේ මෙන්න මේ වැලියු එකට කට්ටිය සෙල් කරන එනකන් ඒක මෙන්න මේ ඕඩර් බුක් එකේ තියෙනවා. තේරුණාද? ඕඩර් බුක් එකේ තියෙනවා. ඒක නිසා ඔයාගේ account එකෙන් balance එක අඩු වෙනවා. හරිද? ඒක ඔයාගේ open මෙන්න මේ open orders කියලා තියෙන option එක. තේරුණාද? open orders වල ඒක මෙන්න මෙතන පෙන්නනවා. ඔයා කොච්චරක් මොන pair එකද XRP USDT මොන date එකද pair එක කියන්නේ XRP USDT. type එක මොකද්ද? limit order එකක් ගාව දැම්මේ. right? එතකොට side deck කියන එක මම මොකද්ද කියලා long එක long කියන සයිඩ් එක කියන මාකට් එක බයි කරා කියන එක තමයි පෙන්නන්නේ. තේරෙනවද? right limit එකක් දැම්මේ සයිඩ් එක කියන්නේ උඩද පල්ලෙහාද කියන එක. right ඒක තමයි වෙන්නේ. price එක ඊට පස්සේ amount එක කොහොම තියෙනවා. right ඒ long කියන්නේ බයි කියන එකම තමයි. right එතකොට මෙන්න මෙතෙන්ට මේක ඇවිල්ලා pending order එකක්. right pending order කියන්නේ තාම වෙట్లా නැහැනේ නේද? මෙන්න මේ 1.35 කියන වෙලාවකට ආම තමයි මාකට් එකට දැන් හිතන්නකො මෙහෙම දෙයක් වුණා කියලා. දැන් ඔන්න වොලට් එකට කොයින්ස් ටික වැටලා නැහැ. හැබැයි USDT ටික හෝල්ඩ් වෙලා තියෙන්නේ. right හෝල්ඩ් වෙලා තියෙන්නේ. මෙන්න මේ ඕඩර් බුක් එකට වෙලා. දැන් හිතන්නකො මෙහෙම දෙයක් මාකට් එක මෙතෙන්ට ආවේ නැහැ. අපිට ඕන තැනට මාකට් එක ඇවිල්ලා නැහැ. අපි බලනකොට මෙන්න මෙහෙම වෙලා තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා මාකට් එක තව ටිකක් ගොඩාක් උඩට ගිහිල්ලා. right එහෙනම් දැන් ඔයා දන්නවා වැඩක් නැහැ. මෙතෙන්ට වඩා මාකට් එක වෙද මෙතෙන්ට ඇවිල්ලා නැහැනේ. මෙතෙන්ට එන්නේ නැතුව මාකට් එක මෙහෙට ඇවිල්ලා. එහෙනම් දන්න ඔයා දන්නවා මෙතනින් බයි කරලා වැඩක් නැහැ. තා චුට්ටක් උඩට ගියාම කොහොමත් මාකට් එක පල්ලෙහාට එන්න පටන් ගනී.
එහෙනම් ආයෙත් පල්ලෙහාට ඇවිල්ලා එන්ට්‍රි එක ට්‍රේඩ් එක ගන්න පුළුවන් වෙලාවක් ආවට පස්සේ මම පස්සේ බයි කරනවා කියලා ඔයාට පුළුවන් අර දාපු ලිමිට් ඕඩර් එක එහෙම නැත්නම් පෙන්ඩින් ඕඩර් එක මෙන්න මෙතනින් කැන්සල් කරන්න. right කැන්සල් කරාට පස්සේ ඔයාගේ අර ඒකට ඒ ට්‍රේඩ් එක ඉන්වෙස්ට් කරපු USDT ටික $135 ආයෙත් ඔයාගේ wallet එකට වැටෙනවා. profit loss එකක් හැදෙන්නේ නැහැ. profit loss එක හැදෙන්නේ ඔයාගේ wallet එකට coins ටික වැටුණ ගමන් තමයි. වැටුණාට පස්සේ profit loss හැදෙන්න පටන් ගන්න coins ටික wallet එකේ වැටුණාට පස්සේ තමයි. වැටෙන කලින් profit loss එක හැදෙන්නේ නැහැ. ඔයාගේ wallet එකෙන් අඩු වෙලා balance එක hold වෙලා තියෙනවා විතරයි. ඕන වෙලාවක ඔයාට ඒක cancel කරන්න පුළුවන්. ඕක තමයි normally limit order එකෙන් වෙන්නේ. තේරුණාද? ඕගලන්ට ඒ order එක තේරුණාද මොකද්ද වෙන්නේ කියන එක? ඔව් ක්ලියර් එක. හරි. හරි. එක්කෙනෙක් අඩු වෙලා තියෙනවා ඇයි කියලා දන්නේ නැහැ මම. කවුද අඩු වෙලා තියෙන්නේ? මානෙල්ද? මානෙල් නේද? හරි කමක් නැහැ. මම යාට රෙකෝඩින් එක හරි යවන්නම්කෝ. හරි. හරි. එතකොට තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ ස්ටොප් ලිමිට් කියලා එකක්. තේරෙනවද? ස්ටොප් ලිමිට් කියලා එකක් තව ඔප්ෂන් එකක් තියෙනවා. තේරෙනවද? එතකොට මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අර ලිමිට් කතාවත් මේකේ තියෙනවා. හරිද? ලිමිට් එකේ ලිමිට් ඔප්ෂන් එකට තව පොඩි කෑල්ලක් ඇඩ් කළා. පොඩි විශේෂ දෙයක් ඇඩ් කළා තමයි මේ ස්ටොප් ලිමිට් කියන එක හදලා තියෙන්නේ. ඒක මම මෙන්න මෙහෙම පෙන්නන්නම් ඔයාලට. දැන් හිතන්නකෝ ඔයාගේ ඇනලයිසස් වලින් දන්නවා මේක පොඩක් ගන්නම් මෙහෙම පෙන්නන්න ඔයාලට. ඔයා දැන් ඔයාගේ ඇනලයිසිස් වලින් දන්නවා දැන් මාකට් එක අප් වෙන්න පටන් ගන්නේ මේ 75 කියන ඒරියා එකට ආවම කියලා හිතන්නකෝ. right මාකට් එක අප් වෙනවා කියලා ඔයාලට පොඩි ඉඟියක් එන්නේ 75 කියන ඒරියා එකට ආවහම. හරිද? එහෙම හිතන්න ඔයා දැනට. හරිද? හැබැයි ඒකත් කන්ෆර්ම් නැහැ. මෙතෙන්ට ආව පොඩි ඉඟියක් තියෙන මාකට් එක අප් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මාකට් එක උඩ යනවා කියලා හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් තව චුට්ටක් උඩට ගියාට පස්සේ. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මෙහෙම 77 කියන ඒරියා එකට ආවහම ඔයාට ඉඟියක් තියෙනවා රයිට් මාකට් එක අප් වෙයි. කොහොමත් මාකට් එක අප් වෙනවා. එහෙනම් අපිට දෙන්න පුළුවන් මෙහෙම කමාන්ඩ් එකක්. මොකක්ද දන්නවද? මෙතෙන්ට මාකට් එක ආවහම අර අපි කලින් කතා කරපු ලිමිට් ඕඩර් එක ඔන් වෙන්න. right ඔන්න පෙන්ඩින් ඕඩර් එකක් ඔන් වෙනවා විතරයි. අපි කලින් කතා කරේ මොකද්ද? කලින් මොකද කතා කරේ? ඒ කියන්නේ කලින් අපි කතා කරේ ඒ ලිමිට් එකෙන් බයි වෙන්න කියලා. අන්න හරි. ඒ කියන්නේ ලිමිට් ඕඩර් එක ඔන් වෙන කියලා තමයි අපි ඔප්ෂන් එක දෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතෙන්ට ආවහම පෙන්ඩින් ඕඩර් එකක් විදිහට ට්‍රේඩ් එක ඔන් වෙන්න. හැබැයි කොයින්ස් ටික වොලට් එකට වැටෙන්නේ නැහැ. තේරෙනවද? අර අපි මුලින්ම කතා කරේ පෙන්ඩින් ඕඩර් එක. තේරෙනවද? මෙන්න ලිමිට් ඕඩර් එක අන්නේ ලිමිට් ඕඩර් එකක් ක්‍රියේට් වෙන්න. right? ඒ කියන්නේ ඒක සරලවම කියනවා නම් ට්‍රේඩ් එකක් බයි කරන්න ස්ටෑන්ඩ් බයි වෙන. ඒ කියන්නේ කොයින්ස් ටික බයි කරන්න මෙතෙන්ද ස්ටෑන්ඩ් බයි වෙන්න. හැබැයි කොයින්ස් ටික වොලට් එකට වැටෙන්නේ මේ 1.75 කියන ඒරියා එකට ආවහම මාකට් එක. තේරුණාද? 1.77 කියන ඒරියා එකට ආවම තමයි කොයින්ස් ටික වොලට් එකට වැටෙන්නේ. ඒ කියන්නේ හරියටම මෙතෙන්දි තමයි අර අපි මුලින් කතා කරපු පෙන්ඩින් ඕඩර් එක ඔන් වෙන්නේ. තේරුණාද? එතකොට අපිට පුළුවන් මේ ස්ටොප් කියන තැනට right මම මෙන්න මේ වැලියු එක දාන ස්ටොප් කියන තැනට 1.75 දෙන්න right 0.75 ඔන්න ඔය ඒරියා එකේදී කොයින්ස් ටික වොලට් එකට වැටෙන්න කියලා අපි ඕඩර් එකක් දෙනවා. තේරුණාද? ඕඩර් එකක් දෙනවා. එතකොට ඒත් එක්කම අපි තව එකක් දෙනවා. ඒ කියන්නේ මෙන්න දැන් කොයින්ස් ටික වොලට් එකට වැටෙන්නේ නැහැ පෙන්ඩින් ඕඩර් එක නැත්නම් ලිමිට් ඕඩර් එක ඔන් වෙන්න කියලා කමාන්ඩ් එක දුන්නා. හරිද? හැබැයි කොයින්ස් ටික වොලට් එකට වැටෙන්න ඕනේ මට 1.77 කියන වැලියු එකට ආවහම. එහෙනම් මම ලිමිට් කියන තැනදී අර ලිමිට් කියන්නේ අරකම තමයි. අර ලිමිට් ඕඩර් එක තමයි මෙතනින් පටන් ගන්න. තේරුණාද? ඒක ලිමිට් කියලා මෙතන තියෙන්නේ. එතකොට 0.77 කියන තැනදී කොයින්ස් ටික වොලට් එකට වැටෙන්න. එහෙනම් amount එක කොච්චරද? මට අර කලින් වගේම amount එක දාන්න පුළුවන්. තේරෙනවද? amount එක දාන්න පුළුවන් මට මම 100ක් දානවා. right එහෙනම් මේ වෙලාවේදී මට 100ක් buy කරන්න ඕනේ.
$77ක් යනවා කියලා මට පේනවා. ඊට පස්සේ buy කරන්න තියෙන්නේ අර කලින් වගේම right කලින් වගේම හරි කලින් වගේ මෙන්න මෙතෙන්ට open orders වලට අරක වැටෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක් වුණා කියලා right තප්පරයක් දෙන්න මට right දැන් මෙහෙම දෙයක් වුණා නම් කොච්චරද දැන් ඔව් වැඩි වුණාම sell තමයි වෙන්නේ normally right ඒ වලත් දැන් මේක options තියෙනවා. ඒ කියන්නේ අපි market එක analyze කරලා තව චුට්ටක් ඔව් වැඩි වුණාම sell කරන්න පුළුවන් ඒක හරි. දැන් අපිට සමහර analysis තියෙනවා තව චුට්ටක් market එක up වුණාම තව control up වෙයි කියලා ගන්න පුළුවන් analysis. ඒ වගේ නම් මම කිව්වේ. තේරුණාද? එහෙමයි. right ගොඩක් වෙලාවට ඉතින් හරි ඒක කතාවත් හරි ඒ කියන්නේ අඩු වුණාම තමයි සාමාන්‍ය අපි දෙන්නේ. අපිට ඕන සමහර ඇනලයිසිස් තියෙනවා මාකට් එක තව චුට්ටක් අප් වුණාට පස්සේ මේක කන්ට්‍රෝල් කොහොමද අප් වෙයි කියලා කන්ෆර්මේෂන් ගන්න පුළුවන් ඇනලයිසිස් තියෙනවා. තේරුණාද? එතකොට දැන් කෝඩ් එක ඔන්න වෙන්නේ මෙන්න මෙතනදී. ඒ කියන්නේ කොයින්ස් ටික වොලට් එකට වැටෙන්නේ මෙතෙන්දී. තේරුණාද? එතකොට ඒක තමයි අපිට ස්ටොප් ලිමිට් එකේදී වෙන්නේ. තේරුණාද? හදිස්සියට මෙහෙම වුණා කියලා හිතන්නකෝ. මෙතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක්. අපි ලිමිට් ඕඩර් එකක් දැම්මනම් කෙලින්ම right ලිමිට් ඕඩර් මෙන්න මෙතනින් දැම්මනම් මෙන්න මෙතනින් අපි ලිමිට් ඕඩර් දැම්මම මොකද වෙන්නේ? මෙතෙන්ට මාකට් එක ආපු ගමන් කොයින්ස් ටික වොලට් එකට වැටෙනවා. ලිමිට් එක දීගෙන වෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. මෙතෙන්ට මාකට් එක වල හදිස්සියට මාකට් එක මෙහෙම පහළ බැස්සොත් මොකද වෙන්නේ? එහෙනම් අපිට මෙතනින් අපි ගත්ත කොයින්ස් ටික වොලට් එකට වැටුණා. පල්ලෙහාට එන්න මාකට් එක අපිට ලොස් එකක් තමයි වෙන්නේ. එතකොට ඒ ලොස් එක අපිට බේර ගන්න පුළුවන් අර මේ ස්ටොප් ලිමිට් කියන එක දැම්මහම ස්ටොප් ලිමිට් කියන එක දැම්මහම අපිට ඒක කරන්න පුළුවන් right දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ ඇත්තටම right අපිට මොකද මෙතෙන්ට මාකට් එක පල්ලෙහාටත් අපිට පුළුවන් අපිට අර කැන්සල් මෙන්න මෙතනින් අපිට කැන්සල් කරලා ආයෙත් අපේ වොලට් එකට USDT ටික ගන්න හරිද දැන් ඔයාලට එහෙනම් මෙහෙම එකක් හිතන්න පුළුවන් එහෙනම් ඇයි අපි ස්ටොප් ලිමිට් එකක් දාන්නේ අපිට පුළුවන් කෙලින්ම ලිමිට් ඕඩර් එක මෙන්න මෙතනින්ම දාන්න කියලා ඔයාලට අයිඩියාවක් එන්න පුළුවන් ඇත්තට මෙහෙම කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ඇත්තට මෙහෙම කරන්න පුළුවන් හැබැයි අපි සාමාන්‍ය ට්‍රේඩර් කෙනෙක් විදිහට දැන් මේකේ ඒ ඔප්ෂන්ස් ටික තියෙනවානේ අපි හැම දෙයක්ම මේකේ තියෙන හැම දෙයක්ම වගේ මුලින් දැනන් ඉන්න ඕනේ තියෙන ඔප්ෂන්ස් ටික අපි දැනන් ඉන්නවා යූස් වෙන්නේ නැතු වෙන පුළුවන් අපිට හැබැයි අපි තියෙන දේවල් ටික දැනන් ඉන්න ඕනේ තේරුණාද ඒතර ඒක තමයි ස්ටොප් ලිමිට් එක කියන්නේ තව ඔප්ෂන් එකක් තියෙනවා OCO කියලා right මේක අර ලිමිට් එකේ තියෙන જાති ටිකක් තියෙනවා ස්ටොප් ලිමිට් එකේ තියෙන જાති දෙකයි දෙකම එකට එකතු කරලා තමයි මේ OCO කියන එක හදලා තියෙන්නේ. ලිමිට් එකේ ටිකයි ස්ටොප් ලිමිට් එකේ එකයි දෙකම එකට එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙන් පුළුවන් දැන් අපිට කලින් තිබ්බ ලිමිට් එකේදී ස්ටොප් ලිමිට් එකේදී කරන්න පුළුවන් එක පැත්තකට බයි හෝසල් කරන්න විතරයි. එක පැත්තකට. හැබැයි මේකෙදී අපිට කමාන්ඩ් එක දෙන්න පුළුවන් එක්ක උඩට ගියාම සෙල් වෙන්න එහෙම නැත්නම් යටට ගියාම සෙල් වෙන්න කියලා. තේරෙනවද? ඒක කරන්නේ මෙහෙමයි. හිතන්නකෝ ඔයා දැන් මේ ඇත්තට මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි වෙන්නේ සෙල් කරනකොට තමයි. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාගේ ඔන්න XRP තියෙනවා. right? දැන් ඔයාගේ wallet එකේ XRP තියෙනවා. මේක සෙල් කරන්න නම් අනිවාර්යෙන් XRP තියෙන්න එපා. ඔයාගේ wallet එකේ තියෙන coin එකක් වෙන්න එපා සෙල් කරන්න. නේද? එතකොට තප්පරයක් දෙන්න. එතකොට මේකෙදි දැන් ඔන්න wallet එකේ තියෙන ටිකක් දැන් ඔයා අරන් තියෙන මෙන්න මෙතෙන්ද කියලා හිතන්නකෝ right ඔයා අරන් තියෙන්නේ මෙන්න මේ price 1.68 අපි 70 කියලා දාමු ගණන් හදාගන්න ලේසි වෙන හරියද 0.70 කියන ඒරියා එකෙන් තමයි ඔයා coins wallet එකට buy කරලා තියෙන XRP මේ XRP කියන මේ coin pack නෙමෙයි දැනට මට හිතන්න ඕනේ එහෙම XRP coin pack කියන මේකෙදි ඔයා ඔන්න buy කරලා තියෙනවා right එතකොට ඔයාට කොහොමත් මෙතන මෙන්න මේක තමයි එතකොට entry price එක. ඔයා trade එකට enter උනේ මෙතනින්. ඔයා ගත්ත price එක මෙතන. right? දැන් මෙතනදී වඩා market එක උඩ ගියොත් කොහොමත් ඔයාට profit එකක් නේ. ඒක ගැන කිසි කතාවක් නැහැනේ. නේද? පල්ලෙහාට ගියොත් ඒක loss එකක්. දැන් ඔයාට මෙන්න හිතන්නකෝ අපි දන්නවා අපේ analysis වලින් දැන් market එක මේ 80 කියන area එකට ආවම ආයෙත් market එක පල්ලෙහාට එහෙනම් අපි තියන් ඉඳලා වැඩක් නැහැනේ. අපිට පුළුවන් මෙතෙන්ට market එක આવොත් එක්කෝ සෙල් වෙලා යන්න කියලා කමාන්ඩ් එකක් දෙන්න. right? එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ ට්‍රේඩ් එකේදී මේ ඔප්ෂන් එකේදීම
පල්ලෙහාට ආවොත් right දැන් මෙහෙමයි අපි දන්නවා දැන් අපේ ඇනලයිසස් වලින් මාකට් එක මේ 64 කියන ඒරියා එකට වඩා පල්ලෙහාට આવත් වැඩක් නැහැ කොහොමත් කන්ට්‍රෝල් පල්ලෙහාට ඩවුන් වෙයි නැත්නම් තියන් ඉඳලා නැහැ පල්ලෙහාට එන්න අපිට ලොස් එකක් මාකට් එක පල්ලෙහාට ආපු වෙලාවක ආයෙත් මාකට් එක අප් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් අපි ගත්තාම ඇනලයිස් කරලා අපිට එතනදි සෙල් කරන්න බයි කරන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් අපේ ලොස් එක ලිමිට් කරගන්න මේකෙන්. පල්ලෙහාට සෙල් කරලා. පල්ලෙහාට සෙල් එකක් දාලා ඒ වෙලාවෙම ඒ කියන්නේ අපි දන්නවා නම් අපිට මේ 64 කියන ඒරියා එකට පස්සේ මාකට් එක කොහොමද පල්ලෙහාට එයි කියලා තව අපිට පුළුවන් මෙන්න මේ ඒරියා එකට ආවහම සෙල් වෙන්න කියලා කමාන්ඩ් එකක් දෙන්න. හැබැයි මේක මෙහෙමයි. මේ පල්ලෙහාට එන එකේදී වැඩ කරන්නේ අර කලින් කතා කරපු ස්ටොප් ලිමිට් කෑල්ල. ස්ටොප් ලිමිට් එක. අපි මුලින් කතා ස්ටොප් ලිමිට් එක ඒකෙදි වෙන්නේ මොකද්ද? ස්ටොප් ලිමිට් එකෙදි වෙන්නේ මෙතෙන්ට ආවහම pending order එක on වෙන්න. හැබැයි මෙතෙන්දිම coins ටික sell වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? sell වෙන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ මොකද්ද? අපේ wallet එකෙන් right අපේ wallet එකෙන් coins ටික sell වෙලා යන්නේ නැහැ. right? කියන්නේ sell වෙන්නේ නැහැ coins ටික wallet එකෙන් අයින් වෙන්නේ නැහැ. sell වෙන්න කියලා කියන්නේ sell වෙන්න stand by වෙන්න කියලා sell කරන්න stand by තියන්න කියලා command එකක් දෙනවා. ඒකයි 0.64 දී. හැබැයි මාකට් එක කොහොමත් පල්ලෙහාටයි කියලා තව ටිකක් කන්ෆර්ම් වෙන්නේ මෙන්න මේ 62 කියන ඒරියා එකට ආවම කියලා හිතන්නකෝ. එහෙම හිතන්නකෝ. එහෙනම් අපිට පුළුවන් එක්කෝ කොහොමත් අපිට තව ටිකක් මෙතෙන්ට මාකට් එක ඇවිල්ලා තව චුට්ටක් උඩට යන කියලා ඒ උඩ අප් ට්‍රෙන්ඩ් එකේදී අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තව ටිකක් උඩට ගියාම සෙල් වෙන කියලා දෙන. ඒ වෙලාවේදී එකපාරම සෙල් වෙන කියලා දෙනවා. මෙතනදී. right? මෙතනදී සෙල් වෙන කියලා දෙනවා. හරිද? මෙතෙන්දී වෙන්නේ අර ස්ටොප් ලිමිට් එකේ කැලේ තමයි මෙතෙන්දී වෙන්නේ 64ට ආවහම සෙල් වෙන්න ස්ටෑන්ඩ් බයි තියාගන්න. හැබැයි සෙල් වෙන්න ඕනේ 62ට ආවහම. එහෙනම් අපිට මේ කමාන්ඩ් එක මෙහෙම දෙන්න පුළුවන්. දැන් ඔන්න 1.0.80ට આવොත් එහෙම සෙල් වෙන. එහෙනම් 0.80ට આવොත් සෙල් වෙන එක ප්‍රශ්න නැහැ. ඒක එතනින් ඉවරයි. ලිමිට් කතාව තමයි එතන තියෙන්නේ. දැන් 0.64ට ආවහම 64ට ආවහමත් සෙල් වෙන්න ස්ටෑන්ඩ් බයි තියාගන්න. ට්‍රේඩ් එක සෙල් වෙන්න ස්ටෑන්ඩ් බයි තියාගන්න. ඒ කියන්නේ 0.64ට ආවහම සෙල් වෙන්න ස්ටෑන්ඩ් බයි තියාගන්න ට්‍රේඩ් එක. හැබැයි මට සෙල් වෙන්න ඕනේ 0.62ට ආවහම. තේරුණාද? 0.62ට ආවහම මේක ප්‍රැක්ටිකලි මේගොල්ලන් ඒ කියන්නේ 62ට සෙල් වෙන්න මට පුළුවන් coins වලින් 150ක් දෙන්න. නැත්නම් ඔක්කොම coins ටික කියලා මෙතනින් දීලා දාන්න. මෙතනින් command එක දීලා sell කියන බටන් එක ක්ලික් කරන්න. හරිද? එතකොට එක්කෝ මේ ඒරියා එකට ආවම සෙල් වෙනවා. එහෙම නැත්නම් මේ 62 කියන ඒරියා එකට ආවම එක්ක සෙල් වෙනවා. කොයි දෙක තමයි වෙන්නේ? මේ 64 කියන එකේදී වෙන්නේ මෙන්න මෙතෙන්ට ආවම සෙල් වෙන්න ස්ටෑන්ඩ් බයි තියාගන්න ට්‍රේඩ් එක කියන එක. දැන් හදිස්සියත් මෙහෙම වුණොත් එහෙම මාකට් එක මෙහෙම ඇවිල්ලා උඩට ගියොත් එහෙම අපිට ප්‍රොෆිට් එකක් නේ නේද? ඒක නිසා අපිට පුළුවන් ඒක බේර ගන්න මෙතන. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා කොහොමද දන්නවනම් මෙතෙන්ට ආවම මාකට් එක පල්ලෙහාට යවන්නේ කියලා. ඔයාට පුළුවන් අර 62 කියන 62ම ස්ටෑන්ඩ් බයි තියෙන එකම ස්ටෑන්ඩ් බයි තියෙන ප්‍රයිස් එක අපිට 62 දී 62ම දෙන. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී 64 වෙනුවට 0.62ම දුන්නාම මෙතෙන්දී ස්ටෑන්ඩ් බයි වෙලා එතෙන්දීම සෙල් වෙලා යනවා. ඒක අපිට කරන්න පුළුවන්. එහෙම වුණත් අපිට කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ දැන් මාකට් එක ඉස්සල්ලාම 80ට ගියොත් විකිනෙන්න එහෙම නැත්නම් පැස්සොත් 62 දෙන්න එහෙමද වෙන්නේ? ඔව් එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. එකම වෙලාවදී අපිට ඕඩර්ස් දෙකක් ඒ කියන්නේ උඩට ගියොත් සෙල් වෙන නැත්නම් පල්ලෙහාට ගියොත් සෙල් වෙන කියලා ඕඩර්ස් දෙකම අපිට දෙන්න පුළුවන් එකම වෙලාවෙදී. ඕක තමයි වෙන්නේ. අපි දැන් මේ 62 දී විකුණන්න අපි හිතමුකෝ 100ක් විකුණන්න දැම්ම කියලා. එතකොට 100 දෙනෙක් නැත්තම් ගන්න මොකද වෙන්නේ? අපි හිතමු 100ක් විකුණන්න දාලා 80යි ගන්න ඉන්නේ කියලා. ඔව්. එතකොට මොකද වෙන්නේ? එතකොට පෙන්ඩිං ඕඩරයක් විතර මේක වැටෙයි මාකට් එකට. එතෙදි මොකද්ද වෙන්නේ හරිය එතෙදි මොකක් වේද කියලා මට හරියටම කියන්න බෑ. හැබැයි මට හිතෙනවා මෙතනදි පෙන්ඩිං ඕඩරයක් විතර වැටෙයි. එහෙම නැත්නම් ඔයාගෙන් 80 විතරක් විකිනේ. අපි කියන්නේ. හරිද? තමයි වෙන්නේ. එතකොට normally දැන් ස්පොට් මාකට් එකේදී buy කරන්න හරි sell කරන්න හරි දෙන options ටික මේවා. ඇත්තම කතාව මට මේක මෙන්න මේ දෙක එහෙම use වෙලා නැහැ. තේරුණාද? loss එකක් තමයි. ඔව් 62 දී ඔව් චින්තක 62 දී sell වුණොත් අනිවාර්ය loss එකකට මොකද අපි entry කරන් තියෙන්නේ 70 දී නේද? 70 දී තමයි අපි buy කරලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට આવත් අපිට loss එකත් එක්ක තමයි sell වෙන්නේ. ඒක කරන්නේ අර අපේ පල්ලෙහාට කොහොම මෙතන ඊට පස්සේ මාකට් එක කොහොමද පල්ලෙහාට යනවා කියලා අපි දන්නවනම් ඉතින් මෙස්සේ තියන් ඉඳලා වැඩක් නැහැ නේ. පල්ලෙහාට යන ටික loss වෙනවානේ. ඒකයි. හරිද?
දැන් මෙහෙමයි කතාව හැදෙන්නේ. මේ OCO කියන එකයි ස්ටොප් ලිමිට් කියන එක අපිට සාමාන්‍යයෙන් වැඩි යූස් වෙන්නේ නැහැ. ස්ටොප් ලිමිට් එක නම් කොහොමත් අපිට වැඩි යූස් වෙන්නේ නැහැ. OCO කියන එක යූස් කරන්න පුළුවන් අපි ස්පොට් එකේ දවස ගානේ ට්‍රේඩ් කරන්න ප්‍රොෆිට් කරන්න ට්‍රේඩ් කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මුලින්ම ආපු කෙනෙක් කරන්නේ ස්පොට් මාකට් එකේ අරගෙන හෝල්ඩ් කරන් තියන් ඉන්නවා සති දෙක තුනක් සතියක් දවස් 4-5ක් කොහොම. අන්න එතකොට අපිට පුළුවන් ඒ වෙලාවේ මාකට් එක ඕඩර් එකට බයි කරලා හරිද මාකට් ඕඩර් එකට බයි කරලා අපිට පුළුවන් වුණා ස්ටොප් ලිමිට් ඕඩර් එකක් දෙලා දෙන. ඒ කියන්නේ අපි බයි කරලා තියාගන්න. දැන් අපි කොයින්ස් ටික වොලට් එකේ තියනවානේ. අපිට පුළුවන් ලිමිට් ඕඩර් එකක් දීලා තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැතුව. ලිමිට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එකට අහම සෙල්ලා තියෙන්න. කොයින්ස් ටික සෙල්ලා තියෙන කියලා. මම සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. මම පවතින මිලට බයි කරනවා මාකට් එක ඇනලයිස් කරලා දවස් 3-4ක් හරි මම තියාගන්න කාලය තියලා මෙන්න මේ ඒරියා එකට ආවම කවුල් කාලෙද ප්‍රශ්නයක් නැහැ. සෙල් වෙලා යන්න. ඕන්න මට පුළුවන් ඒක ලිමිට් කරලා මට ඕන තැනක සෙල් කරන්න පුළුවන් මාකට් ඕඩර් එක දාලා. එතෙන්ට එන්න කලින්. මොකද ලිමිට් ඕඩර් එක දාලා මොකද? ලිමිට් ඕඩර් එක දැම්මොත් එහෙම ඒක දැන් දවස් අන්තිමට අයින් වෙනවද නිකම්ම? නෑ නෑ අයින් වෙන්නේ නැහැ. ඒක විතරම තියෙනවා. එතෙන්ට ප්‍රයිස් එකට එනකම්ම තියෙනවා. හරි. හරිද? ඒක තමයි වෙන්නේ. ඕන්නම් ඔයාලට පුළුවන් ලිමිට් ඕඩර් එක දාලා තියෙනවා. හැබැයි ඔයාලට ඕන නම් මේක ඒ වෙලාවෙම ඒ කියන්නේ ලිමිට් ඕඩර් එක දැන් භාගයක් මාකට් එකයි වෙලා. හැබැයි ආයෙත් ලිමිට් ඕඩර් එකකින් තව කාලයක් ඇයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ලිමිට් ඕඩර් එක මෙතන සෙල් කැන්සල් කරලා මාකට් එක සිලෙක්ට් කරලා ඒ ටික ඔයාට ඕන වෙලාවට ටක් ටක් සෙල් කරලා දාන්න ඔක්කොම ටික. තේරුණාද? එහෙම කරන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ඔය ස්පොට් මාකට් එකේදී අපිට කොයින්ස් බයි කරන්න තියෙන ඔප්ෂන්ස් ටික තමයි මේක. හරිද? රයිට්. එතකොට මේක තමයි අපි ස්පොට් මාකට් එකේ ස්පොට් ට්‍රේඩින් කියලා හඳුන්වන්නේ. මේක තමයි මේ බේසික්ස් ටික තමයි තියෙන්නේ. ස්පොට් මාකට් එකේදී කොයින්ස් බයි කරන්න තියෙන. ඔයාට දැන් මෙහෙම බලන්නකෝ. දැන් XRP එක ඩොලර් 1යි. හරිද? දැන් මම ඔයගලට කියන්නම් SHIB කියලා කොයින් එක මේ ළඟදී ලිස්ට් කරා. SHIB කියලා කොයින් එක. SHIB USDT කියන එකට සිලෙක්ට් කරාම මොකද්ද මේ කියන්නේ? මම දන්නේ මොනවද කියලා මම මොනවද කියලා දන්නේ නැහැ. සෙට් කරලා දාමුකෝ. හරි. හරි. දැන් මේ SHIB කියන කොයින් එක දාලා මේකේ වැලියු එක කීයද කියලා 0.0.0.0.04ක් එක තමයි තියෙන්නේ. හරිද? දැන් ඔයා හිතන්නකෝ මම මේකෙන් මේ වෙලාව පදින රට මම ඩොලර් 100ක හිතනකෝ මේ SHIB කියන කොයින් එකෙන් ගත්තා කියලා. හරිද? ඔන්න ඩොලර් 100ක ගත්තොත් එහෙම මට බලන්න ඩොලර් 100ට මට මේ වෙලාවේ කොච්චරක් කොයින්ස් හම්බ වෙනවද? මට ලක්ෂ 62ක් විතර හම්බ වෙනවා. කොයින්ස් ලක්ෂ 62ක් විතර. තේරුණාද? ලොකු ගාණක්. කොයින්ස් ලක්ෂ 62ක් කියන. දැන් හිතන්නකෝ මේක එක දශම දෙකක් ඉස්සරහට આવොත් එහෙම ඒ ලක්ෂ 62කට කොයින්ස් වල කොච්චර ප්‍රොෆිට් එකක් හම්බෙයිද කියලා. ඩොලර් 100ට කොයින්ස් ලක්ෂ 62ක් ගන්න නම්. මේක ඩොලර් 1ට ඩොලර් 1ට එන්න ඉතින් අවුරුදු මේක එහෙම තිබ්බොත් එහෙම අවුරුදු ගණනාවක් කියයි ඩොලර් 1ට එන්න. එහෙම තිබ්බත් ඔයාලට ඩොලර් මිලියන 62ක් හම්බ වෙනවා. හරිද? ඩොලර් මිලියන 62 නෙමෙයි. ඔව් ඩොලර් මිලියන 60ක්. ඩොලර් මිලියන 6ක් නේද? 6ක්. මිලියන 6ක් වට හම්බ වෙනවා. right ඩොලර් මිලියන 6ක්. ඉතින් එහෙමයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ මේ කාලේ දෙක. හැබැයි මේවා මේ වගේ කොයින්ස් අපිට හෝල්ඩ් කරලා තියාගන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්න මම ඒක මම කියන්නේ දොෂ් කියලා කොයින් එකක් ඔයගොල්ලන් අහලා ඇති සමහර විට. මගේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ජනවාරි මාසයේ දොෂ් කියන කොයින් එකට ඉන්වෙස්ට් කරපු කට්ටිය. ඒකත් මේ දොෂ් කියන කොයින් එකත් ඒ ජනවාරි මාසෙ වල 0.0 ගණන් වල තිබ්බේ. ඉතින් සමහර කට්ටිය හිටියා ඩොලර් 1000 ගණන් වල එහෙම ඉන්වෙස්ට් කරපු කට්ටිය. ඩොලර් 1000 ගණන් දීලා ටිකක් ලොකු amount එකක් හිතන්නේ කොයින්ස් ලක්ෂ 5ක් විතර අරන් තිබ්බ කෙනෙක් හිටියා. එයාගේ ඒ ඩොලර් 1500 කරන් තිබ්බේ. එතකොට මේ ළඟදී වෙනකොට එයාගේ කොයින් එකේ වැලියු එයා ගත්ත කොයින්ස් වල ඔක්කොම ප්‍රමාණය වැලියු එක විතර ඩොලර් 60000 ගානක වැලියු එකක් යාර තියෙනවා. ඩොලර් 60000ක් කියන්නේ කෝටි 120ක් විතරනේ නේද? මේ මාස 4ට යනවා. ප්‍රොෆිට් එක ඩොලර් ලක්ෂ 2-3ක් වගේ තමයි ඒක ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඒ වගේ ලොකු ඔපචුනිටිස් අපිට හම්බ වෙනවා. මේක ට්‍රේඩ් ස්පොට් ට්‍රේඩින් කරලා හෝල්ඩ් කරන් තියන් හිටියා. රයිට්. ඉතින් මමත් මේකෙන් කොයින්ස් අරන් තියෙනවා ලක්ෂ 40ක් විතර. මේ ලොස් වල නැතත් එකයි කියලා තමයි. ඉතින් මේ වගේව ගන්නකොට ඉතින් ගොඩාක් එහෙම සල්ලි තියලා ගන්න අවශ්‍ය නැහැ. මොකද මේ දැන් මාකට් එකේ තියෙන තරඟ වැඩිනේ ඉස්සර වගේ නෙමෙයි. තරඟ වැඩි කොයින්ස් ගොඩාක් එනවා. එතකොට එකපාරට මාකට් එක වැඩි කියලා යන්නේ කියන බෑ. ඒක නිසා අපිට දරා ගන්න පුළුවන් ගාණක් මේ වගේට දාන්න පුළුවන්. රයිට්. ඒ හැර අපිට සාමාන්‍යයෙන් මාකට් එකේ තියෙනවනේ මොනවාද?
මොනවාද මේකට කියන්නේ සාමාන්‍යයෙන් top value එකේ තියෙන coins තියෙනවානේ නිකන් top 10 තියෙන coins තියෙනවා හරිද එතකොට මේ coins අපිට පුළුවන් buy කරන්න දවස් ගානේ එහෙම නැත්නම් සතිය දෙක තියන්න ඔය XRP කියන coin එකේම top 10 තියෙන coin එකක් ඕගොල්ලන්ට මේ coins කොච්චරක් ඒ කියන්නේ කොච්චර හොඳ coins තියෙනවද කියලා බලාගන්න coin market cap කියන website එකක් තියෙනවා right coin market cap කියන එකේ තියෙනවා දැනට crypto market එකේ තියෙන coins ඔක්කොම වගේ list කරලා තියෙනවා මේකේ. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් දැනට අපේ තියෙන දැනට මේ තියෙන number 1 coin එක bitcoin එක. volume එකත් එක බැලුවාම right. එතකොට ethereum තියෙනවා binance තියෙනවා මේ ADA මේ ඔක්කොම දැනට මේ top 10 එකේ තියෙන coins ටික තමයි මේ තියෙන්නේ. මේ XRP එක 7 වෙනියට තියෙනවා right. එතකොට මේ වගේ ඒවා අපිට මේ buy කරලා ගන්න පුළුවන් right එකේ ගණන් වල තමයි XLM කියන එක 0.6යි ඒක 14 ට තියෙන ඉතින් මේ වගේ coins buy කරලා තියාගත්තාම සමහරවිට අපි analyze කරලා තියාගන්නකොට හරි analyze කරලා තියාගත්තාම අපිට පුළුවන් මේ profit එක ගන්න සතියේ ගානේ දවස් ගානේ ඒ වගේ තේරුණාද මම මේ coin market cap ගැන අපි analyze කරනකොට මේව කතා කරනවා හරි දැන් මම නිකමට ඔයගොල්ලන්ට කිව්වේ right එතකොට ඕගොල්ලන්ට තේරුණාද මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක right spot market එකේ වැඩි තේරුණාද මොකද්ද වෙන්නේ කියලා ඔව් හරි එතකොට අපි මෙහෙම කරමු right අපි දැන් යමු futures trading කියන්නේ මොකක්ද කියලා බලන්න futures trading right futures trading කියන්නේ මෙහෙම දෙයක් දැන් අර ඔයගලන්ට මතක ඇති මම දවසක් කිව්වා මෙන්න මේ දෙයක් අපිට මාකට් එක ඉහළ ගියත් පහළ ගියත් ප්‍රොෆිට් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් කියලා දැන් මේ futures trading එකේදී coins ටික wallet එකට වැටීමක් වෙන්නේ නැහැ coins ටික wallet එකට වැටෙන්නේ නැහැ අපිට මේ buy sell කරන්න පුළුවන් ඒ කියන්නේ මාකට් එක buy කළාත් ප්‍රොෆිට් කරන්න පුළුවන් මාකට් එක පහළ යනකොට පහළ යනවා කියලා හිතලා ඒ කියන්නේ ඇනලයිස් කරලා sell කළාත් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් තේරුණාද එතකොට මේකෙන් වෙන්නේ මේ තියෙන මේ මෙතනින් වෙන්නේ මම ආයෙත් ඔයාලට මේ මෙතනට පොඩක් ගිහිල්ලා පෙන්නන්නම් මේක කරන්නේ මෙන්න මේ platform එකට යන්නේ මේ derivatives ගිහිල්ලා USDM futures USDM futures කියන්නේ USDT වලින් තියෙන DT වලින් තියෙන coin pairs තමයි මෙතන පෙන්නන්නේ තේරුණාද එතකොට මේකේ මෙහෙම වැඩක් තියෙන්නේ තේරුණාද දැන් මෙන්න මෙහෙමයි මේකේ වෙන්නේ දැන් අපි අර දේවල්ම තමයි අපි buy කරන්නේ හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා දැන් අපි දැන් මට කියන්නකෝ මෙහෙම ඩොලර් හිතකමකෝ මට කියන්න ඕගොල්ලන් දැන් තේරෙන විදිහට තේරුණා නම් මම කියපු දේ ස්පොට් මාකට් එකේ ඩොලර් එකට තියෙන coin එකක් මම ගන්නවා ඩොලර් එකට මේ වෙලාවේ ඩොලර් 1යි value එක මේ coin එකේ මොකක් හරි coin එකක මට ගන්න ඕන coins 500ක් හරිද එහෙනම් මට කොච්චරක් ඉන්වෙස්ට් කරන්න ඕනේද ස්පොට් එකේ ඩොලර් 500ක් ඉන්වෙස්ට් කරන්න ඕන right ඒ කියන්නේ coin එකේ නියම රියල්ම වටිනාකම ඔරිජිනල් වටිනාකමට ගෙවන්න වෙනවා coins ටික buy කරන්න සරලවම කියනවා මේ futures market එකේදී වෙන්නේ හරිද අපේ තියෙන coin වල වටිනාකමට වඩා අඩු වටිනාකමකට ණයක් අරගෙන සරලවම කියන ණයක් අරගෙන buy කරලා buy හෝ sell කරන්න පුළුවන් හරිද මේක වෙන්නේ මෙහෙමයි දැන් leverage එක දැන් මේක කරන්නේ දැන් ණයක් අරගෙන කියවනේ ඒකේ වටිනාකම අඩු වටිනාකමට ගන්නේ මෙන්න මේ leverage එක මත leverage එක කියන්නේ සරලවම කියනවා නම් Binance එකෙන් දෙන తాවකාලික ණයක් తాවකාලික ණයක් ඒ කියන්නේ මෙහෙමයි මේක වෙන්නේ දැන් මම XRP කියන එකකට යන්නම් අපි දැන් කතා කරපු coin එකනේ XRP USDT right එතකොට XRP USDT කියන coin එක දැන් හිතන්නකෝ මම මේ XRP size එක කියන්නේ මම කොච්චරක් XRP ගන්නවද කියන එක සාමාන්‍යයෙන් අපි futures trade කරනකොට market order එකට තමයි trade කරන්න limit orders නම් එහෙම දැවෙන්නේ නැහැ අත්‍තරම මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා ඕගොල්ලන්ට තේරුම් ගන්න ඇයි එහෙම කරන්න කියලා right එතකොට හිතන්නකෝ මම දැන් XRP ඔන්න 100ක් ගන්නවා ඔන්න 100ක් ගන්නවා නෑ අපි පොඩක් ගාන පොඩක් වැඩියෙන් ගමු චුට්ටක් මේ
500ක් ගන්නවා right XRP 500ක් ගන්නවා අපිට මේ ගණන් ටික හදමු right දැන් මේ leverage එක කියන්නේ හිතන්නකෝ මම 10x කියන්නේ ඇත්තටම මේකයි මම 10x දානවා හරිද 10x දානවා මෙහෙම right 10x කියන්නේ ඒ කියන්නේ මම එකක් ඇත්තට මේකේ විදිහ තමයි එකට 10 කියන එක එකට 10 10x කියන්නේ එකට 10 කියන එක ඒ කියන්නේ මම එකක් වියදම් කරනවා නම් ඉතුරු 9ම බයිනෑන්ස් එකෙන් ණයක් විදිහට දෙනවා කියන එක මේක කියන්නේ තේරුණාද ඒ කියන්නේ අපිට 10 ගුණයකට වඩා අඩුවෙන් අපිට ගන්න පුළුවන් අපේ coins වල value අපි ගන්න යන coins වල value එකෙන් 10න් පංගුවකට අපිට ගන්න පුළුවන් 10න් එකකට අපිට ගන්න පුළුවන් කියන එක මේකෙන් වෙන්නේ ඒ කියන්නේ මම coins 500ක් හරි දැන් එකට 10 දාලා තියෙන්නේ right ඔන්න එකට 10 right ඒ කියන්නේ මම මේ coin 500 ගන්න යන real value එකෙන් 10 ගුණයෙන් පංගුවක් ගන්නයි යන්නේ අපි මේක හදමු calculator එකෙන් ඉස්සෙල්ලා calculator එකෙන් හදලා මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නන්නම් මෙහෙම right ඔන්න දැන් මේ වෙලාවේ value එක කියලා කියන්නකෝ value එක කීයද 1.48යිනේ නේද 1.48ට මම ගන්නවා coin කීයද 500ක් එහෙනම් මට කීයක් එයිද 740ක් යනවා නේද ඩොලර් 740ක් මට යනවා මේක ස්පොට් එකේ ගන්න කියන මේ coin 500 හැබැයි මම දැන් ගන්න කීයද 10 ගුණයක් අඩුවේ මොකද ඉතුරු ටික මට ණයක් දෙනවනේ හරිද එහෙනම් මට තියෙන්නේ මේක 10න් බෙදුවාම මට එන්නේ කීයද ඩොලර් ඔන්න 74යි මට යන්නේ මේ වෙලාවේ coins ටික buy කරන්න අපි මෙන්න මේ අපි මේ ගාන තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ අපි මේ ගාන අපේ account එකෙන් මේ ගාන දාලා තමයි අපි trade එක buy කරන්නේ දැන් බලන්න මේ මෙන්න මේ අපි ඉන්වෙස්ට් කරන ගානට මේ futures trading වලදී කියන අපේ margin එක කියන්නේ අපි trade එකට ඉන්වෙස්ට් කරන ගාන තේරුණාද අපි ඉන්වෙස්ට් කරන ගාන තමයි මේ margin එක කියලා කියන්නේ එතකොට මෙන්න මෙහෙමයි දැන් මේ තියෙන මේ cost එක කියලා කියන්නේ අපි cost කරන ගාන ඉතුරු ටික Binance එකේ ණය හරිද ඉතුරු මම හිතන්නේ 500 ගණනම Binance 600 ගණනම Binance එකේ ණය හරිද එතකොට දැන් මේක රිස්ක් එකක් තියෙනවා හරිද දැන් හිතන්නකෝ ඔයා මෙතන දැන් ඔයාගේ දැන් මෙතන account balance එක ඩොලර් 1000ක් තියෙනවා කියලා හිතන්නකෝ හරිද ඔන්න ඔයාගේ account balance එක මෙතන ඩොලර් 1000ක් තියෙනවා හරිද දැන් තව එකක් ඔයාලට පේනවා මේ cross mood එක මේ trading mood එක මේකට කියන්නේ හරිද mood එක කියන්නේ දැන් ඔයාලට පේනවා isolated mood එක කියලා එකක් තියෙනවා cross mood එක කියලා එකක් තියෙනවා දැන් ඉස්සෙල්ලාම isolated කියන එක ගැන කතා කරන්න right දැන් මේ isolated mood එක කියලා කියන්නේ මේක ඇත්තටම ඔයාගේ account balance එකට බලපානවා ඒ කියන්නේ අර lost වුණාම දැන් අර අපේ spot එකේ නම් කවදා හරි market එක පල්ලෙහාට ගිහලා කොච්චර value එක අඩු වුණත් ආයෙත් ඔයා ගත්ත තැනට ආවොත් ඔයාට ඒක දෙන්න පුළුවන් හැබැයි මේකෙදි ඔයාගේ මේ account එකෙන් කැපිලා යනවා lost වුණොත් එහෙම තේරෙනවද account එකෙන් කැපිලා යනවා ආයේ කැපිච් එක ගන්න බෑ තේරෙනවද ඒකයි මේක risk එක කියන්නේ හරිද අපිට මේකට market එක අනිවාර්යෙන් analyze කරන්න ඕනේ අපි analyze කරලා අපිට හොඳ profit එකක් මේකෙන් ගන්න පුළුවන් තේරුණාද කට්ටිය අමාරුයි කියලා කියන්නේ analyze කරන්න දන්නේ නැති නිසා හැබැයි අපි analyze කරන දන්නා මේක හොඳ profit එකක් ගන්න පුළුවන් දැන් මේ isolated mood එක කියන්නේ මේකයි දැන් ඔයා මෙතෙන්ට 74ක් ඉන්වෙස්ට් කරානේ නේද දැන් හිතමු මෙහෙම ඔන්න ඔයා මම මේක මෙහෙම කරන්න ඔයා ඔන්න දැන් ට්‍රේඩ් මෙන්න මෙතනින් තමයි ට්‍රේඩ් ප්‍රොඩක්ට් තියෙන තැනක් බලමුද මේකේ හරි මෙතනම ගමුකෝ ඔන්න මෙතනින් තමයි ඔයා ට්‍රේඩ් එක ගත්තේ ඔන්න මෙතනින් තමයි ඔන්න බයි කරන්නේ හරිද මෙතනින් තමයි ඔයා බයි කරන්නේ right එතකොට මෙතනින් ඔයා බයි කරලා දැන් ඔයා ඩොලර් මේකට 74ක් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ right ඔක ඔන්න ඔයා හොඳට පොඩක් අහගන්න ඔයා මාජින් එක ඇවිල්ලා කොස්ට් එහෙම නැත්නම් මාජින් එක නැත්නම් කොස්ට් එක ඩොලර් 74යි ඔයා මෙතනින් බයි කරනවා right දැන් මේක බයිනේ කරන්නේ අප් වුණත් ප්‍රශ්නයක් නෑ ප්‍රොෆිට් එකක් right අප් වුණත් ප්‍රශ්නයක් නෑ ප්‍රොෆිට් එකක් පල්ලෙහාට ගියොත් මොකද වෙන්නේ loss එකක් ඒක වගේ account එකට බලපානවා හරිද ඒක වගේ account එකට බලපානවා හරිද කියන්නේ account එකෙන් කැපිලා යනවා
right ඒ කැපිටල් යනවා කියන්නේ account එක චුට්ටු අඩු වෙලා යන එක නෙමෙයි මම කියන එක පැහැදිලි කරනවාට දැන් ඒක හිතන්නකෝ මෙන්න මෙතෙන්ට මාකට් එක ආවොත් ඔයාගත්ත කොයින්ස් ප්‍රමාණය හිතන්නකෝ 10යි මෙහෙම ආවොත් 20 30 70 ඔහොමම ඇවිල්ලා හිතන්නකෝ අපි මෙන්න මේ හරිය කියලා හිතන්නකෝ 74 වෙන්නේ දැන් ඔයා කොස්ට් කරේ කීයද 74යිනේ නේද මෙතෙන්ට තමයි 74 වෙන්නේ මෙන්න මේ ප්‍රයිස් එකට මෙන්න මේ 54 කියන ප්‍රයිස් එකට මාකට් එක ආවොත් තමයි 74 කියන ලොස් එක තියෙන්නේ හරිද ඊට කලින් තියේ 60 50 40 ඔහොම තියේ right මෙතනින් ගත්තේ දැන් මේ isolated කියන mood එකේදී වෙන්නේ හරිද ඔයා කොස්ට් කරන ගානට විතරයි ඔයාගේ ලොස් එකක් වුණොත් ලොස් වෙන්නේ තේරෙනවද 74 කින් තැන අපි 75 ගමු සරලව මේක ගාන හදන්න ලේසි හොත් 75යි හරිද 75 වෙන්නේ ඔයා කොස්ට් කරපු මේ කියන්නේ 75 වෙන්නේ මෙතෙන්ට එතකොට ඔයා ලොස් වුණොත් එහෙම ඔයා isolated mood එක දාලා බයි කරොත් එහෙම පල්ලෙහාට හදිස්සියවත් මාකට් එක ගියොත් බයි කරලා 75 කියන තැනදී 75 කියන ඒරියා එකට මෙන්න මේක 53 වෙන මෙතෙන්ට නම් මෙන්න මේ ඒරියා එකට මාකට් එක ආපු ගමන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා ඒත් එක්කම ඔයා මේ ඩොලර් 75 ඔයාගේ account balance එකෙන් අඩු වෙලා යනවා ඒකයි ගන්න බෑ තේරුණාද ඒකයි ගන්න බෑ එතකොට ඩොලර් 1000ක් තිබ්බනම් 925ක් ඔයාගේ account එකේ ඉතුරු වෙයි තේරුණාද දැන් මෙහෙම එකක් හිතනවා පුළුවන් එහෙනම් දැන් මෙතෙන්ට හැම 20ක් අඩු වෙනවා නම් එහෙනම් 20 අඩු වෙලා ආයිත් මේ 20 මට ගන්න බැරි වෙයි කියන එක එහෙම නෙමෙයි හිතන්නකෝ මෙහෙම දෙයක් වුණා කියලා ඔන්න මාකට් එක පල්ලෙහාට මාකට් දැන් එනවා තාම මෙතෙන්ට ඇවිල්ලා නැහැ හරිද ඔන්න එන ගමන් තියෙන්නේ හරිද මෙතෙන්ට 20යි 40යි 50යි 60යි ඔහොමයි දැන් මෙන්න 60කටත් ඇවිල්ලා මාකට් එක තියෙන්නේ හිතන්නකෝ මෙතනින් පස්සේ මේ 75ට එන්නතු මාකට් එක ආයි අප් වුණා කියලා අප් වෙලා ඔන්න එන්ට්‍රි ප්‍රයිස් එකට වඩා ඔයා ගත්ත දැනට උඩ ගියා නා හරිද උඩ නෙමෙයි ආයෙත් එන්නේ මෙහෙම මේ මෙතෙන්ට 60ට ආවා ආයෙත් මේ උඩ යනකොට ආයෙත් ඔන්න 50යි 20 40 ඔහොමම ටික අඩු වෙලා ඒ කියන්නේ ආයෙත් අඩු වෙනවා කියන්නේ අඩු වෙනවා කියන්නේ ආයෙත් වොලට් එකට එකතු වෙනවා මේක මොකද 75ට ආවේ නැහැනේ නේද අඩු හිතන්නකෝ මෙහෙම ආයෙත් මාකට් එක උඩට ගියා කියලා එන්ටර්ප්‍රයිස් එකෙන් අන්න දැන් ඔන්න ප්‍රොෆිට් එක එකතු වෙන්න පටන් ගන්නවා හරිද ඔයාගේ වොලට් එකෙන් කැපිලා අඩු වෙලා යන්නේ 75ටම ආවොත් විතරයි හරිද මෙතෙන්ට තාම වොලට් එකෙන් අඩු කරලා පෙන්නනවා හැබැයි වොලට් එකෙන් අයින් වෙන්නේ නැහැ වොලට් එකෙන් අයින් වෙන්නේ 75ටම ආවට පස්සේ හරිද මෙතෙන්ට ඇවිල්ලා කැරකිලා ආයෙත් මාකට් එක අප් වුණොත් එහෙම ආයෙත් ටික ඔයාගේ account balance එකේ balance එක වැඩි වෙවි පෙන්නනවා මෙතෙන්ට ආවොත් තමයි වොලට් එක අයින් වෙන්නේ හරිද එහෙම තමයි වෙන්නේ ඒක වෙන්නේ isolated mood එක දාලා trade කළොත් තේරෙනවද isolated mood එක දාලා trade කළොත් තමයි ඒක වෙන්නේ එතකොට මේ cross mood එක කියන්නේ මේකයි cross mood එක කියන්නේ අපේ අර account balance එකටම බලපානවා දැන් account balance එක ඩොලර්ස් 1000ක් තිබ්බොත් එහෙම හරිද දැන් හිතන්නකො මෙහෙම දෙයක් වුණා කියලා ඩොලර් 1000ක් වුණොත් එහෙම හිතන්නකො ඕක පල්ලෙහාට මම මේ පේන්නේ නැති හින්දා මම මෙහෙම පොඩ්ඩක් ගන්නවා මෙහෙම අපි හිතමු මෙතන 75 ඕමෝම ගිහිල්ලා අපි හිතමු ඔයාලට පේන තරම ගමු මෙන්න මෙතනින් තමයි 1000 වෙන්නේ මේ 1.20 කියන තමයි 1000 වෙන්නේ හරි 7.20 කියන තමයි 1000 වෙන්නේ කියලා හිතන්නකො හරිද දැන් account balance 1000ක් තියෙනවා 7.20ට ආවහම ඔයාගේ account balance එක ඒ කියන්නේ sorry account balance එක සම්පූර්ණ 1000 වෙනවනේ right account balance එකම loss වෙලා යනවා ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා 75 අපි තුමු මෙතන 200යි 300යි 400යි 500 ඔම 1000 මෙන්න මෙතෙන්ට එනවා කියලා මෙතෙන්ට ආපු ගමන් ඔයාගේ trade එක close වෙලා යනවා මොකද account balance එක අඩු වෙනවා ඔයාට ඊට වඩා මාකට් එක රන් වෙන්න ඔයාගේ account balance එකක් නැහැ 1000ට වෙන්නේ cross mode එක කියන්නේ ඔයාගේ account balance එකටම මේ බලපාන එකක් right දැන් මෙහෙමයි දැන් ඔයාලට හිතන්න පුළුවන් එහෙනම් මේක නම් හොඳ රිස්ක් එකක් ඒ ක්‍රොස් එක දැම්මොත් එහෙම මේ ඒක හින්දා මේ මම isolated mode එකම තමයි ට්‍රේඩ් කරනවා ඔය account එකෙන් කෑල්ලයි යන්නේ කියලා. ඔයා කොස් කරන ගානට යන්නේ විතරයි යන්නේ කියලා ඔයාලට හිතන්න පුළුවන්. හරිද? තවදක් තියෙනවා. ඔව්. දැන් අපි තුමේ ඩොලර් 1000ට යන්නේ නැතුව අපි තුමු ඩොලර් 900 කියන තැනට වගේ ඇවිල්ලා අනිත් පැත්තට ගියොත් එහෙම ලයින් එක ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ඇවිල්ලා නෑ මෙහෙම ඇවිල්ලා මෙහෙම මාකට් එක ආයෙත් උඩට ගියොත් එහෙම ආයෙත් මාකට් එකේ ටික එකතු වෙයි අර බැලන්ස් එක එකතු වෙයි උඩට යනවා. වොලට් එකෙන් අඩු වෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ අයින් වෙලා යන්නේ. එතකම් වොලට් එක එහෙම ට්‍රේඩ් එක රන් වෙවි තියෙනවා. ට්‍රේඩ් එක රන් වෙනවා කියන්නේ වොලට් එකෙන් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වොලට් එකෙන් කැපිලා අයින් වෙන්නේ නැහැ. වොලට් එකෙන් අඩු කරලා පෙන්නනවා. වොලට් එකෙන් සල්ලි ටික අයින් වෙන්නේ නැහැ. ට්‍රේඩ් එක රන් වෙනවා නම් 1000ටම ආවොත් තමයි වොලට් එකෙන් අයින් වෙලා යන්නේ. වොෂ් වෙලා යන්නේ. දැන් මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්
එහෙනම් isolated mood එකේදී වෙන්නේ අපි cost කරන ගානට විතරයි cost එක යන්නේ. ඒක නිසා ඒක තමයි safe mood එක කියලා දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම අපිට ඊට දැන් cost mood එක දාලත් අපිට මෙතෙන්ට එනකම් market එකේ බලන් ඉන්න අවශ්‍ය නැහැ. හරිද? අපි දන්නවා නම් හිතන්නකෝ අපි market එක අපි දන්නවා අපි trade එක අරගත්තා. අපි දන්නවා අපේ market එකේ analysis වලින් උඩරිම මෙන්න මෙතෙන්ට આવොත් වැඩක් නැහැ market 60 කියලා හිතමුකෝ. මේ 60ට આવොත් වැඩක් නැහැ market එක කොහොමවත් පල්ලෙහාට යයි. එහෙනම් අපි කියන්නේ කරන්නේ නැහැනේ. අපිට පුළුවන් command එකක් දෙන්න මෙතෙන්ට ආවට පස්සේ auto close කරලා යන්න කියලා. ඒකට අපි කියනවා stop loss කියලා. right? දැන් මට පුළුවන් මෙතෙන්දී මෙන්න මෙතෙන්දී trade එක මෙන්න trade එක දැම්මා. දාලා මේ තියෙන stop loss කියලා එකක්. මට පුළුවන් 0.60 දී stop loss එක තියන්න. right? ඒ විතරක් නෙමෙයි. take profit කියලා එකක් තියෙනවා පේනවනේ. take profit එක කියන්නේ මේකයි. ඔයා මෙතෙන්දි ට්‍රේඩ් එක ගත්තේ උඩට ගියොත් අර ප්‍රොෆිට් එකක් නේ. එයා දන්නවා උඩරිම මාකට් එක මෙතෙන්ට ආවට පස්සේ වැඩක් නැහැ කොහොමත් ආයේ පල්ලෙහාට වැටේ. එහෙනම් ඔයාට ඕනේ මේ 90 කියන තැනදී ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න. ප්‍රොෆිට් එකත් එක්ක. මට පුළුවන් ඒකට අපි කියන්නේ ටේක් ප්‍රොෆිට් එක කියලා. තේරෙනවද? ඒක අපි කියන්නේ ටේක් ප්‍රොෆිට් එක කියලා. එතකොට මට පුළුවන් මේ 0.90 දී ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා එහෙම නැත්නම් සෙල් වෙලා යන්න කියලා කමාන්ඩ් එක දෙන්න. එතකොට ශත 60 දී අර OCO එක වගේමයි. හරිද? OCO එක වගේමයි. අපිට මේ ට්‍රේඩින් ස්ටොප් මේ ෆියුචර්ස් මාකට් එකේ ට්‍රේඩ් කරනකොට අනිවාර්යෙන් ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් කියන එක දාන්න ඕනේ. රයිට්? ඒ දේවල් ගන්න අපි ඇනලයිස් ක්ලාස් එකේදී කතා කරනවා ගොඩක්. අන්තිම දවසේ ගොඩක් ඊට වඩා ගැඹුරින් කතා කරනවා. අපිට ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් දාලා අපේ ලොස් එක ලිමිට් කරගන්න පුළුවන් ඕන මූඩ් එකක. ඒ කියන්නේ මේක දාන්න පුළුවන් ක්‍රොස් මූඩ් එකේදී විතරක් නෙමෙයි. isolated mood එක දැම්මත් අපිට stake profit stop loss දාන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක දාන්නත් ඕනේ එහෙම. මොන එක දැම්මත්. තේරුණාද? ඒක ගැන අපි ඉඳන් ගොඩක් කතා කරමු. දැන් මෙහෙම cross එකේ isolate එකේ වෙනස වෙන්නේ අර හම්බෙන ප්‍රමාණය විතරද නැත්නම් වෙන වෙනසක්? ඒකේ වෙනස වෙන්නේ isolated mood එකේදී වෙන්නේ අපි මේ මෙන්න මේ coins ප්‍රමාණය ගන්න යන්නේ වීදම් කරන ප්‍රමාණය තියෙනවානේ. නේද? ඒ ප්‍රමාණයට විතරයි loss වෙන්නේ. තේරුණාද? ඒක පොඩක් ක්ලියර් නෑ හරියට. ඒ කියන්නේ දැන් අපි මේ coins ප්‍රමාණය ගන්න මේ leverage එක select කරලා අපිට මෙන්න මේ cost එක ගියානේ. මේ මෙතන 74ක් ගියා. 74ක් ගියානේ. එතකොට අපි මේ trade එක දාපු ගමන් අපේ margin එක වෙනවා 74ක්. ඒකට කියන අපි margin එක කියලා. එතකොට මෙතෙන්දී අපි trade එක ගත්තා නම් කොහොමෝම ඇවිල්ලා පල්ලෙහාට දැන් මෙතනින් අරගෙන පල්ලෙහාට යන තාජුල loss ටික මෙතන ටික loss වෙනවා. අපි හිතුව මෙතන loss 20යි කියලා. ඔව්. 20 40 60 ඔහොම පල්ලෙහාට මෙන්න මෙතන හිතන්නකො 75 වෙන්නේ. හරිද? මෙතෙන්ට ආපු ගමන් ඔයාගේ ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙලා යනවා. හරි. 75 අඩු වෙනවා. ඔයාගේ account balance එකෙන් එච්චරයි වෙන්නේ. මෙන්න මෙතනින් 75 අඩු වෙයි. 1000ක් තිබ්බනම් 925 විදිහට account balance එක තියෙයි. isolate mode එකේදී isolated mode එකේ තමයි ඒක වෙන්නේ. cross එකේදී cross එකේදී වෙන්නේ ඔයාගේ account balance එකට බලපානවා. ඩොලර් 900න් බලපානවා. හිතන්නකෝ එන්න මාකට් එක පල්ලෙහාට ගියා කියලා. ඔහොම පල්ලෙහාට ගියා ඩොලර් 1000ම වුණා කියලා හිතන්නකෝ. 1000ට මෙන්න මෙතෙන්දී හිතන්නකෝ 1000 වෙන්නේ. 70 ඔහොම 100 200 300 400 ඔහොම කියලා 1000 වෙන්නේ මෙතෙන්දී කියලා හිතන්නකෝ. එහෙනම් මෙතෙන්ට මාකට් එක ආවොත් මෙන්න මේ ප්‍රයිස් එකේදී තමයි 1000 වෙන්නේ. එහෙනම් මේ ප්‍රයිස් එක වෙච්ච ගමන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා. account balance එකත් එක්ක අඩු වෙනවා. 1000ම අඩු වෙලා යනවා. තේරෙනවද? එතකොට මෙහෙමයි මෙතෙන්ට එනකන් ඉන්න අවශ්‍ය නැහැ. අඩු ගානේ isolated mood එකේ දාලා මෙතෙන්ට එනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපි දන්නවනේ මෙන්න මෙතෙන්ට මාකට් එක කොහොමත් අප් වෙනවා මේ රිවර්ස් වෙනවා කියලා අපිට පුළුවන්. මෙතෙන්ට අර stop loss එක දාන්න. තේරෙනවද? stop loss එක අපිට දාන්න පුළුවන්. එතකොට එතන තියෙන price එක තමයි අඩු වෙන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මෙතන 75 isolated mood එකේදී අපි trade එක close වෙනකන් හිටියොත් තමයි 75 loss වෙනවා. හැබැයි අපි දන්නවා නම් අපි analysis වලින් 60ට ආවම කොහොමත් මාකට් එක පල්ලෙහාට එයි කියලා අපි stop loss එක 60 දැම්මොත් එහෙම සමහර විට අපේ trade එක ඩොලර් 40කින් විතර loss එකයි. අපිට limit කරගන්න පුළුවන් අපේ loss එක ඩොලර් 40කින්. 75 වෙනකන් හිටියොත් එහෙම isolated mode එකේ පොඩි කෑල්ලයි නේද කමන්න නැහැ නේ කියලා එහෙනම් ඩොලර් 75 loss වෙනවා. නේද? අන්න ඒ වගේ අපිට මාකට් එක ඇනලයිස් කළාම තමයි මෙන්න මෙතනදී මාකට් එක පල්ලෙහාට යයි එහෙනම් තව ටිකක් ඉන්න ඕනේ කියලා අපි stop loss take profit අපි දාන්න ඕනේ. මේක වෙන්නේ. තේරුණාද? ඇත්තට අපි ඔය ඔප්ෂන් එක යූස් කරන බයි කරනකොට සෙල් කරනකොටද? දෙකටම කරනවා. තේරුණාද? දෙකටම කරනවා. මොකද අපිට මේ බයි කළා ට්‍රේඩ් ප්‍රොෆිට් කරන්න පුළුවන් සෙල් කළා ට්‍රේඩ් ප්‍රොෆිට් කරන්න පුළුවන්. තේරුණාද? අපි දැන් හිතන්නකො මෙහෙම දෙයක් හිතන්නකො. අපි දන්නා අපේ ඇනලයිසිස් මාකට් එක මෙතනින් වට පල්ලෙහාට යයි. හරිද? පල්ලෙහාට යයි.
එතකොට අපිට පුළුවන් 500 දාලා stop loss take profit වෙනස් වෙන එතකොට නේද 500 දාලා අපිට sell කරන්න හරිද 500 දාලා අපිට sell කරන්න දැන් මම මෙතන මේ වෙලා නැහැ දැන් මෙහෙමයි ඕගොල්ලන් මේකේ futures market එකට එනකොටම පටන් ගන්නකොටම එකපාරට ට්‍රේඩ් කරන්න බෑ ඔයාලට පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා ඒ කියන්නේ ප්‍රශ්න වගේක උත්තර දෙන්න තියෙනවා ඒ උත්තර ටික මේ වීඩියෝස් වල තියෙන YouTube වීඩියෝස් වල තියෙනවා ඒ ප්‍රශ්න 12ක් තියෙන ඒ ප්‍රශ්න 12 ටික දාන්න තියෙනවා හරිද ටික දාලා කන්ෆර්ම් කරාම ඔයාලට මේක යන්න පුළුවන් ට්‍රේඩ් කරන්න පුළුවන් ඔයාට ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනකොට කියන්න මට ඒක මම ඒගොල්ලෝ කරලා දෙන්න හරිද එතකොට මේ මම කියේ හිටියේ අපිට සෙල් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ 500 දාලා අපේ leverage එක සෙල් කරාම දැන් හිතන්නකෝ අපි සෙල් කරනකොට අපි දැන් $74 cost එක නේද? මේ cost එක අපිට සෙල් කරන්න පුළුවන්. ඒතකොට isolated mood එකේදී හිතන්නකෝ මාකට් එක සෙල් කරේ. එහෙනම් පල්ලෙහාට ආවොත් තමයි අපිට profit එන්නේ. හරිද? පල්ලෙහාට ආවොත් තමයි අපිට profit එන්නේ. එතකොට හිතන්නකෝ හදිස්සියවත් මාකට් එක උඩට ගියා කියලා මෙහෙම. right? එහෙනම් අපිට මේක loss එකක්. ඔය සෙල් කරේ. අපිට loss එකක් තමයි වෙන්නේ. අපි 70 මෙතන හිතන්න මෙතන 10 වෙනවා ඔහොම වෙනවා ඔහොම ගිහලා හිතන්නකෝ මෙන්න මෙතනදී 75 වෙන්නේ කියලා. එහෙනම් මාකට් එක මෙතෙන් ආවොත් එහෙම 75 ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා ඉතුරු ටික මේ ඔයගේ බැලන්ස් එක 75 අඩු වෙලා යනවා. තේරෙනවද? 925 විතර මෙහෙම තියෙන්නේ. තේරෙනවද? අපිට අර කලින් ස්පොට් මාකට් එකේදී බයි වෙන්න ඕනේ මාකට් එක ප්‍රොෆිට් වෙන්න මේකෙදි බයි සෙල් දෙකම කළා අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. රිස්ක් එක තමයි අරක. ඔයගේ account balance එකෙන් අඩු වෙනවා හරියට account මේ account money manage කරන්නත් ඕනේ හරියට analyze කරන්න දන්නේ නැත්නම්. තේරෙනවද? ඒක අපි මේ ફોකස් කරේ ගොඩක්ම ඇනලයිස් පාර්ට් එකට. තේරෙනවද? කොහොමද ස්පොට් කරනත් අපිට ඇනලයිස් කරන්න එපා. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි සෙල් කරනකොට හරි බයි කරන කරේ මෙතඩ් එක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඩිපෙන්ඩ් වෙනවා. හරිද? ඒකට එහෙම තමයි සාමාන්‍ය ෆියුචර්ස් මාකට් එකේ වැඩ ටික වෙන්නේ. තේරුණාද? ඉතින් අපි ස්පොට් එකේ තිබ්බ නේද ක්‍රොස් එකයි ඇවිල්ලා අපි එක පාවිච්චි කරන්නේ නැද්ද? ස්පොට් එකේ තිබ්බේ නෑ. අන්න ඒකත් ඒක තමයි දැන් ඔයගලට කියන්න මම කියන්නම්කෝ. දැන් ඔන්න අපි මේක ගමුකෝ. මේකට කියන්නේ මාජින් ට්‍රේඩින් කියලා. හරිද? මේක ස්පොට් එකේම එකක්. සාමාන්‍යයෙන් අපි මේක යූස් කරන්නේ නැහැ. normally trade කරන්න යූස් කරන්නේ නැහැ. මේක කරන විදිහ වීඩියෝ එකකින් මම ඔයගලන්ට දාන්නම් පොදුවේ හැමෝටම දාන්නම් බලා ගන්න. මේකෙත් දැන් හිතන්න cross 3x කියලා හිතන්නකෝ. හරිද? දැන් ඔයාගේ ස්පොට් මාකට් එකේ තියෙනවා සල්ලි. හරිද? දැන් ඔයාට රියල් වැලියු එකට නැතුව මෙතනදිත් බයි කරන්න පුළුවන්. තේරුණාද? රියල් වැලියු එකට දැන් cross 3x කියන්නේ මොකද්ද? ඔයාට 3 ගුණයක් අඩුවෙන් ගන්න පුළුවන්. මේක cross එකේදී. isolated එකේදී 10 ගුණයක් අඩුවෙන් මේ XRP එක ගන්න පුළුවන්. තේරුණාද? ඒක තමයි normally වෙන්නේ. හැබැයි මේකේ රිස්ක් එකක් තියෙනවා. අර වගේම රිස්ක් එක දෙනවා. හැබැයි මේක බයි කරනකොට තමයි අපිට ප්‍රොෆිට් එන්නේ. පල්ලෙහාට ගියොත් අනිවාර්යෙන් loss එක එනවා. තේරුණාද? මේක තමයි අර 10x කියන්නේ leverage එක. 10 ගුණයක් අඩුවෙන් කියන එක. එකට 10. cross එකේදී ගහනවා නම් 3x වලට තමයි මේක ළඟ දෙන්නේ මේක. ඒක නිසා මේ margin trading කියන එක ඔයගොල්ලන් දැන් කරන්න යන්න එපා. spot එකේදී spotම කරන්න. futures වලදී futures trade කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මොකද්ද අපි මොනවාද futures වලදී market එක analyze කරන්න ඕනේ. දැන් තව දෙයක්. මට ඒක කියන්න ඕන වුණා අමතකුණා මේ දැන් මේ trade එක loss වෙලා යනවත මේ cryptocurrency වලදී කියන්නේ liquidate වෙනවා කියලා. liquidation කියලා කියන්නේ. ඒ කියන්නේ ද්‍රවශීල වෙනවා කියන එක තමයි සිංහල තේරුම. ඒ කියන්නේ 75ට ආවහම මාකට් එක liquidation වෙලා යනවා කියන එක තමයි කියන්නේ. එතකොට මෙන්න මේ 75ට ආවම හිතන්නකෝ මේ 55 කියලා හිතන්නකෝ. හරිද? 75 කියන්නේ 55යි නම් මේකට කියනවා මෙන්න මේ price එකට අපි කියනවා liquidation price එක. liquidation price එක. දැන් හිතන්නකෝ දැන් ඒතකොට මෙතන තියෙනවා මෙන්න මේ ඔයා trade එකක් දැම්මහම ඒ trade එක මෙන්න මේ positions වල පෙන්නනවා. symbol එක කියන්නේ ඔයගේ coin pair එක, size එක කියන්නේ ඔයා ගත්ත coins ප්‍රමාණය මෙතන 500 නම් 500 පෙන්නනවා. entry price එක කියන්නේ ඔයා මෙන්න මේ ගත්ත price එක 48යි. කයිෂම් 48 නම් ඒ price එක පෙන්නනවා. mark price එක කියන්නේ මේ වෙලාවේ market එක run වෙන price එක. ඒ කියන්නේ දැන් හිතන්න market එක මෙන්න මෙතෙන්ට ආවා කියලා. right? එහෙනම් දැන් මේ වෙලාවේ mark price එක 55යි. ඒක තමයි මේ පෙන්නන්නේ. හරිද? ඔන්න price LIQ price එක කියන්නේ අර liquidation price එක. දැන් මෙතන දැන් හිතන්නකෝ දැන් හිතන්නකෝ market එක 75ත් එක හිතන්නකෝ මෙතන 75 වෙන්නේ කියලා right? මං කිව්වා price එකට 75 නේ මෙතන නම් right? මෙන්න මෙතෙන්ට ආවම 75 වෙන්නේ. ඒ කියන්නේ මේ 1.35 වෙන වෙලාවට 75 වෙන්නේ. එහෙනම් liquidation price එක විදිහට ඔයාලට පෙන්නයි 75. 1.35. ඒ කියන්නේ ඔයා දන්නවා මෙන්න මේ price එකට ආවම trade එක close වෙලා යනවා කියන එක. තේරුණාද ඔයාලට?
තේරුණාද? මොන අවුලක් තියනවද? තව දෙයක් තියෙනවා. හරිද? දැන් අපි මේ මාජින් එක කියලා කිව්වනේ මේකට නේද? අපි ගන්න කොස්ට් එකට මාජින් එක කිව්වනේ. හරිද? දැන් මේ ලෙවරේජ් එක අඩු වෙන්න මාජින් එක මොකද වෙන්නේ? මට කියන්න මාජින් එක මොකද වෙන්නේ කියලා. ඕගලන්ට පොඩ්ඩක් තේරෙනවද මොකද වෙන්නේ කියලා කියන්නකෝ. ලෙවරේජ් එක අඩු වෙනකොට මාජින් එකත් අඩු වෙනවා. නෑ මාජින් එක වැඩි වෙනවා. ලෙවරේජ් එක අඩු වෙනකොට. ඒ කියන්නේ ලෙවරේජ් එක අඩු වෙනකොට අපි අපිට කොස් කරන්න තියෙන ප්‍රමාණය දැන් හිතන්නකෝ මෙහෙම 5x දැම්මා. අරකින් භාගයක් 10න් භාගයක්. right? එහෙනම් මොකද වෙන්නේ? මෙතන 150ක් විතර වෙයි. 100 මේ 47ක් වෙනවා මේ පේනවා. දැන් 5 ගුණේ දැන් 5න් තමයි මේක බෙදන්නේ. ඒ කියන්නේ අපේ කොස්ට් එක right? ඒ කියන්නේ XRP 500ක් මෙන්න 44 මේ කියන්නේ 150ක් මේ පේන මේක නෙවෙන්නේ. right? 500ක් අපි එකයි sorry 1.44 ගත්තොත් එහෙම 735ක් යනවා. හරිද? ඕක දැන් අපි බෙදන්නේ 5න් 5x එහෙනම් 147ක් යනවා අපිට කොස්ට් එක. දැන් මොකද වෙන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එකට? කලින් අපිට 74 මෙන්න මෙතෙන්දී උනේ. එහෙනම් මේකේ දෙගුණයක් පල්ලෙහාට යන්න ඕන ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදෙන්න. තේරුණාද? මාජින් එක වැඩි වෙන්න පල්ලෙහාට එන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. තවත් පල්ලෙහාට එන්න ඕනේ ඔය ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න. තේරුණාද? හැබැයි මේක රිස්ක් එකක් තියෙන. ඒ කියන්නේ පල්ලෙහාට එන්න වාගේ හිතන්නකො මෙතෙන් දෙනක අපි බලන් ඉන්නේ නැහනේ ඇත්තටම. ගොඩාක් අය හරිද? මම වීඩියෝස් වල දැකලා තියෙනවා ලෙවරේජ් ගොඩක් අඩුවෙන් දාන්න කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ ලෙවරේජ් එක අඩුවෙන් දැම්මම වාගේ ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන එක ලික්විඩේෂන් ප්‍රයිස් එක කියනවා ට්‍රේඩ් එක ලොස් ප්‍රයිස් එක. දැන් හිතන්නකො 174 වෙන්නේ මෙන්න මෙතෙන්දී නම් කියන්නේ 1.15 වෙදී නම් ලික්විඩේෂන් ප්‍රයිස් එක මෙතන 1.15 කියලා පෙන්නයි. හරිද? මේ මාජින් එක අඩු කරන එකෙන් කරන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එක අඩු කරන එක. එයා ඒ කට්ටිය හිතන්නේ එතකොට එයාට ආරක්ෂණයක් තියනවා කියලා. ආරක්ෂණය ඒක ගොඩාක් පල්ලෙහාට එන්න එපා. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ලික්විඩේෂන් ප්‍රයිස් එක අඩු කරන එකෙන් right? sorry ලික්විඩේෂන් ප්‍රයිස් එක අඩු කරන පල්ලෙහාට ගන්න එකෙන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලන් හිතන්නේ ට්‍රේඩ් ගොඩාක් ට්‍රේඩ් කරන කට්ටිය හිතන්නේ මෙතෙන්ට නිකන් මාකට් එක පල්ලෙහාට එන එකක් නැහැ. කවදා හරි මාකට් එක චුට්ටක් පහළයි මෙහෙ උඩ යයි කියලා තමයි ඒගොල්ලන් හිතන්නේ. ඇත්තට මේක එහෙම වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. right? මෙහෙම මාකට් එක පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ හරියට ආවට පස්සේ ගොඩාක් කල් යන මාකට් එක අප් වෙන්න. හරිද? ගොඩාක් කල් යන මාකට් එක අප් වෙන්න. සමහරට අප් වෙන්නද පල්ලෙහාටම එන්න පුළුවන්. right? දැන් හිතන්නකෝ මෙහෙම. ඒක රිස්ක් එක මේකයි. ඔයා ඔන්න එහෙම හිතාගෙන මාජින් එක ගොඩාක් අඩුවෙන් දාලා ඒතකොට ලික්විඩේෂන් ප්‍රයිස් එක පල්ලෙහාට යනවනේ නේද? මාජින් එක ගොඩාක් අඩුවෙන් දාලා ඔයා ට්‍රේඩ් එකක් දානවා. හරිද? දැන් ඔයා මේ ට්‍රේඩ් එක දාන්න කලින් දවස් 10ක් විතර හොඳට ප්‍රොෆිට් කරලා තියෙනවා. දවස් 10ට කලින් පළවෙනි දවසේ මෙච්චරක් ප්‍රොෆිට් කරා. දෙවන දවසේ ඒතකොට ඒ ගම්බස් එක මෙච්චරයිනේ. මේ කම්බයිනේෂන් වල තව චුට්ටක් වුණා වැඩියෙන් ප්‍රොෆිට් කරා මෙන්න මේක. ඔහොමම හිතන්නකෝ දවස් 10 වෙනකොට මෙන්න මේ කාණ්ඩව ප්‍රොෆිට් කරලා තියෙනවා කියලා. හරිද? ප්‍රොෆිට් කළා. දැන් ඔයා ලික්විඩේෂන් ප්‍රයිස් එක කියන්නේ ලෙවරේජ් එක අඩු කරලා ට්‍රේඩ් එකක් දැම්මා. මේ ට්‍රේඩ් එක ලොස් වුණා. අර මෙන්න මෙතෙන්ට නිකන් පල්ලෙහාට ආවා. හරිද? එතකොට ඔයා අර දවස් 10කම ගත් සම්පූර්ණ ප්‍රොෆිට් එක දවසෙන් ලොස්ලා යනවා. දවසෙන් ලොස්ලා යනවා. එහෙම වෙච්ච කට්ටිය මට ඕන තරම් හම්බෙලා ඉන්නවා. හරිද? ඉතින් ඒක නිසා අපිට පුළුවන් ලික්විඩේෂන් ප්‍රයිස් එකට නිකන් බලන් ඉන්නේ නැතුව අර අපි කතා කරපු ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් දාලා නියම තැනින් ට්‍රේඩ් එක ක්ලෝස් කරලා අපේ ලොස් එක ලිමිට් කරගන්න. මේව ගැන අපි මීට වඩා ගැඹුරින් කතා කරනවා පළවෙනි අන්තිම දවස්වල. දැන් මම ඔයගලන්ට ෆස්ට් වීඩියෝ එකේ අන්තිමට දැක්කා කැල්කියුලේෂන් එකක් කරලා අර amount එකක් දාන්නේ. කොතනද ෆස්ට් වීඩියෝ එකේ අන්තිමට ඉද්දර මේ ෆ්‍රී වීඩියෝ එකේ කැල්කියුලේෂන් එකක් කරලා මෙතෙන්දිද? අන්න එකේ ඔව් ප්‍රොෆිට් ලොස් එක හදන එකද? ඔව් ඒකෙන් ලික්විඩේෂන් ප්‍රයිස් කියන එකේ මෙතෙන්දී මං එයාට මං හිතන්නේ එයා අහපු ප්‍රශ්නයකට මොකක් හරි ලික්විඩේෂන් ප්‍රයිස් 0 කරන මොකක් හරි එකක්ද ඒකේ තිබ්බේ. ඔව් ඒක ගැන මං අන්තිම දවසේ කතා කරන්න. එයාට මං ක්ලාස් එක කරන්න කලින් එයා අහපු දෙයක් ගැන මං ඒක කතා කරේ වෙලාවට. මට මතක විදිහට. ලික්විඩේෂන් ප්‍රයිස් 0 කරන එක මං ඊළඟ දවසේ කතා මේ අන්තිම දවසේ කතා කරනවා මොකක්ද ඒකේ වෙන්නේ අයියා අපිට ඒක වැඩක් නැති කියලා කතා කරනවා. හරිද? ඒක නවලක් නැහැ. ඒක දැම්ම අවශ්‍ය වෙන්නේ නැහැ මේ බේසික්ස් ලෙවල් වලට. නෝමලි වෙන්නේ ලෙවරේජ් එක අඩු වෙනකොට මාජින් එක වැඩි වෙනවා. මාජින් එක වැඩි වෙන එකෙන් වෙන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එක එන්න පල්ලෙහාට යනවා කියන එක. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්
මාකට් එක පල්ලෙහාට එන එකක් නෑ කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. තමයි වෙන්නේ. තේරුණාද? ඔව්. හරිද? මොන හරි ඩවුට්ස් තියෙනවද? මෙහෙමයි. මම අද පොඩි ඇනලයිසින් පාර්ට් එකකුත් කරන්න කියලා හිතාගෙන ආවේ. ඒත් හිතුවලලා ටිකක් වෙලා ගියා. හරිද? මම හිතුවා කට්ටියට ඉඳ දැන් මම දන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට පුළුවන් ද තව එක කියන්නේ අදින් පස්සේ තව දවස් 3ක් ක්ලාස් එකට එකතු වෙන්න. මේ වෙලාවම දවසක් කර දවසක් නෑ පුළුවන්. අවුලක් නැහැ. මේ වෙලාවටම. ඒ කියන්නේ ක්ලාස් එක දවස් සාමාන්‍යයෙන් අපි දවස් 4යිනේ තියන්නේ නේද? සෝරි දවස් 3යිනේ අපි තියන්නේ නේද? ඒ වුණාට මට හිතෙනවා අද බේසික්ස් ටික කළා මම බේසික් එකේ මේ රෙකෝඩින් එකකුත් ගත්තා. ඒක උට ආයෙ ඔයගලන්ට බලන්න පුළුවන් නිසා මේ ඔව් එහෙම හොඳයි. මොකද අද දවසේම මේ චින්තක මට ප්‍රශ්නයක් අහලා දෙනවා. චින්තක වල ප්‍රශ්නෙට උත්තරය හම්බුණාද? හරි මං කලින් අහපු එකක්. හරි. මොකද අද දවසේම ඇනලයිස් පාර්ට් එක කරොත් මට හිතෙනවා පොඩ්ඩක් කන්ෆියුස් වෙයි කියලා. ඒක නිසා අපි ඇනලයිස් පාර්ට් එක අනිත් දවසේ. ඒ කියන්නේ අද සඳුදානේ බදාදා ඉඳලා අපි ඇනලයිස් පාර්ට් එක පටන් ගන්නවා. බදාදා සිකුරාදා ඉරිදා පුළුවන් නේද? 7ට හැමෝටම පුළුවන්ද? ඔය එක දවසක් වැඩි වෙන එක විතරයි. ඔව්. නැත්නම් ළඟ දවසක උනත් කමන්නේ නැහැ. ඉතින් නැති කියන්නේ ස්පේස් එකක් තියෙන නැතුව උනත්. මෙහෙමයි මට හෙට තියෙනවා වෙන බැච් එක ක්ලාස් එකක්. එතකොට ඒවත් එක්ක මික්ස් වෙලා වැඩි අවුල් යනවා. ඒක එදාට තියෙන වෙන එකක් ඒගොල්ලන්ට. ඒකයි. ඒ කරන වෙලාව නැහැ ඒකයි. නැත්තම් මට එක දිගට කරන්න තිබ්බා. වෙන සෙට් එකක් තියෙනවා ඒකයි. සෝ සැටර්ඩේ වගේ සැටර්ඩේත් තියෙනවා හවස. වෙන ක්ලාස් එකක්. ඒ දවසක් එහෙම කරමු. එක දවසක් වැඩි දැන් දවස් 3 තිබ්බට මම හිතනවා මේක මේ සෙට් එක ඕගොල්ලන් පොඩ්ඩක් බලලා අරකට එන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔක්කොම එකට මේව කරගන්න නැතුව. එහෙම කරමුද අපි එහෙනම්? ඔව් එහෙම කරමු. හරි. එහෙනම් සන්ඩේ හවස 4ට නේද? සන්ඩේ හවස 7ට. හරිද? මම නෝට් එකක් දාගන්න මම ඔයගොල්ලන්ට කියන්න. එහෙම කරමු. හරි. හැමෝටම ප්‍රශ්නයක් නැහැ. එහෙම අවුලක් නැහැද? අනිත් කට්ටිය හැමෝටම අවුලක් නැහැ. හරි අවුලක් නැහැ. හරි. හරි එහෙනම් මම මේකේ වීඩියෝ එකක් එවන්නම් මේක කන්වර්ට් වුණාට පස්සේ ඔයගොල්ලන් එකත් බලන්න. බලලා මීට අමතරව තව මොන හරි තේරුම් නැති දෙයක් තිබ්බොත් අක්කල මට මෙසේජ් එකක් දාන්න. මම අපේ ගෲප් එකේ ඉන්නවනේ. හරිද? මට මෙසේජ් එකක් දාන්න මම වැඩි හදලා දෙන්නම් ඔයගොල්ලන්ට. හරිද එහෙනම්? වෙනමම ගෲප් එකක් තියෙනවද නැත්නම් අපිට ඔයගොල්ලන් ඒකට ඇඩ් කරා කියලා. ඇඩ් කරා කිව්වා. ඒ ගෲප් එකට. වෙන අනිත් අර ෆියුචර්ලක්ස් ප්‍රීමියම් කියලා ගෲප් එකක් තියෙන එක ඇඩ් කළා කිව්වා. ඔයාලා. තියෙනව නේද? හරි නේද? තියෙනව නේද? ඔයගොල්ලන් ඇඩ් කරා මම මැසේජ් එකක් දානවා මෙතනට. හරි. හරිද එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමුද? තමල ප්‍රශ්න තියෙනවද? නෑ හරි. හරි නම් good night කට්ටියට මොන හරි ප්‍රශ්න තිබුණොත් ආයෙ අහන්න. හරි. වැඩේ කරමු. okay good night. Bye. good night.